කාබන් කාබන් අතර තනි බන්ධන තියෙනවා නම් එහෙමත් නැත්නම් කාබන් n ප්‍රමාණයක් විදිහ හයිඩ්‍රජන් 2n ධන 2 කියන අණුක සූත්‍රය පිළිපදිනවා නම් ඒගොල්ලන්ට අපි කියනවා ඇල්කේන කියලා කියන උදාහරණයක් මෙතන එතෙන් දාලා තියෙනවා. ඊට පස්සේ ඇල්කීන තමයි අපිට හම්බෙන පළවෙනි ප්‍රතික්‍රියාශීලී කාණ්ඩය. මොකද මේ CC තනි බන්ධන තියෙනවා. මෙතන තියෙන පූර්ණ සහසංයෝජ බන්ධනයක්. හරි. CC පූර්ණ සහසංයෝජ බන්ධනයක්. මෙතන CH බන්ධනෙත් විදුනතා වෙනස ගත්තොත් එහෙම කාබන්ගේ 2.4යි හයිඩ්‍රජන්ගේ 2.1යි. විදුනතා වෙනස ඉතාමත් අඩුයි. අපි කාබනික සංයෝග වලින් ක්‍රියාකාරී කාණ්ඩ නැති නිෂ්ක්‍රීය කාබනික සංයෝග විදිහට ගන්න කාවද ඇල්කේන හේවත් පැරපීන කියලා අපි මේකට කියනවා. දෙවෙනි වර්ගය තමයි ඇල්කීන කියන ඒවා. මේ ඇල්කීන කියන ඒවාගේ ළමයි කොහේ හරි වලට දකින්න පුළුවන් වෙනවා කාබන් පරමාණු වල කාබන් අතර බන්ධන දෙකක් තියෙනවා. එකක් සිග්මා බන්ධනයක් අනිත් එක ෆයිව් බන්ධනයක්. එහෙම වුණොත් අපි අර නමක් කියනවා ඇල්කීන කියලා කියනවා. හරි? මොනවාද කාබන් අතර ද්විත්ව බන්ධනයක් තියෙන එකක් සිග්මා බන්ධනයක් අනිත් එක ෆයිව් බන්ධනයක්. මෙහෙම තිබ්බොත් එම් ද්විත්ව බන්ධන එකක් හරි කොහේ හරි තිබ්බොත් අපි කියන එකට මොකක් කරද ඇල්කීනයක් කියලා කියනවා. හරි? උදාහරණයක් දීලා දෙනවා කාබන් දෙකේ ඇල්කීන එතීන් කියන එක. මම අද කීපයක් ඇඳලා පෙන්නන්නම්. ඊළඟ එක ඇල්කයින කියන ඒවා ඇල්කයින කියන ඒ වගේ සෝරි මෙතන අණුක සූත්‍රය මට ලියන්න බැරි වුණා. මෙතන ඉන්නේ CNH2යි. CNH 2යි. හරි? ඊට පස්සේ කාබන් ත්‍රිත්ව බන්ධන එකක් හරි තියෙනවා නම් කාබන් ත්‍රිත්ව බන්ධන එකක් හරි තියෙනවා නම් අපි කියනවා ඇල්කයින කියලා කියනවා. ඒගොල්ලෝගේ අපි ලියන්නේ CN H2n ඍණ 2. හරි? කාබන් ත්‍රිත්ව බන්ධන එකක් හරි තියෙනවා නම් ඒවට අපි නමක් කියනවා ළමයි ඇල්කයින කියලා කියනවා. හරි? ඔන්න ඇල්කේන ඇල්කයින ගැන අපි කතා කරා. ඊට පස්සේ මේ හේලෝ ඇල්කේන කියන්නේ අපි කියවට ඇල්කිල් හේලයිඩ්. හරි? කොහේ හරි හැලජනයක්. මේ X කියලා කියන්නේ කවුද? ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන් වගේ ඒවා. ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන් වගේ ඒවා. කොහේ හරි වාට හැලජනයක් දකින්න පුළුවන් නම් නැත්නම් මේ ඇල්කේන එක තියෙන H එකක් වෙනුවට හැලජනයක් සම්බන්ධ වෙලා නම් මෙන්න මේවට අපි කියන හේලෝ ඇල්කේන හේවත් ඇල්කිල් හේලයිඩ කියලා කියනවා. ඊළඟ එක තමයි මෙන්න මේ ක්‍රියාකාරී කාණ්ඩ බලන්න විදුරන පරමාණුවක් වෙන කවුද ඔක්සිජන් ඉන්නවා. හරි? OH කාණ්ඩයක් කොහේ කොතනදී හරි දැක්කොත් එහෙමකට අපි කියන මොනවා කියලාද ඇල් කොහොල කියලා කියනවා. හොඳට අහගන්න අපි කතා කරනවා මේ අර නමේ අගට එන ප්‍රත්‍ය සම්බන්ධයෙන්. හරි? අර සින්දු වල එහෙම තියෙන එලි සමය කියලා මම හිතන්නේ ඒකට කියන අර අන්තිමටම තියෙන කෑල්ලක් තියෙනවා. මේ ඇල්කේන වල නම කියනකොට ඕනම තැනක මෙතන ඒන් කියන එකේ ප්‍රත්‍ය ගන්නවා. ඒතර ඇල්කේන එක මේ ප්ලස් අගට ඉරි කෑල්ලක් ඒන් කියලා කියන්නේ කාබන් එකක් නම් මෙතේන්, දෙකක් නම් එතේන්, ප්‍රොපේන්, බියුටේන්. අගට ඒන් කියලා එන ඕනම එකක් බොහෝ අවස්ථාවල ඇල්කේනයක්. මෙතන එන අගට එන කෑල්ල බලන්න ඊන් කියන එක. අගට ඊන් කියලා එන ඕනම එකක් අපි කියන ඇල්කීන. ඩයිසීන් ඊට පස්සේ ඩයිජීන් ඊට පස්සේ වලදන් සිට්‍රසීන් වල ඩ්‍රග්ස් ගැන දන්නවනම් අහලා තියෙනවනම් ওই වචන ටික ඇහෙනවා සාමාන්‍යයෙන් මොනවාද සිට්‍රසීන් ඩයිජීන් තර මේ වගේත් මොන බන්ධන තියෙන සංයෝගද විත්ව බන්ධන තියෙන යම් යම් සංයෝග ඊට පස්සේ ඇල්කයින වල අගට එනවා වයින් කියන ප්‍රත්‍යය ඇල්කොහොල වල ඕල් කියලා එනවා මේ ඇල්කොහොල වල ඕල් කියන එකේ පිටිපස්සේ තියෙන එලි සමය වගේ එකක් එලි සමය නෙමෙයි ඇත්තටම අපි එකට කියන ප්‍රිෆික්ස් එකයි සෆික්ස් එකයි පිටිපස්සෙන් දාන එකට අපි කියන ප්‍රිෆික්ස් සෆික්ස් එක පිටිපස්සෙන් දාන එක සෆික්ස් ඉස්සරෙන් දාන එක ප්‍රිෆික්ස් එතකොට මේ සෆික්ස් පදය අපි හැම වෙලාවෙම ගන්නවා පෙනඩෝල් ග්ලිසරෝල් ඊට පස්සේ මොනවාද ෆීනෝල් අගට ඕල් කියලා වචනයක් කියවෙන්න ඕන ඊට පස්සේ හේලෝ ඇල්කේන කියන්නේ හැලජන තියෙනවා මෙන්න මේ පොයින්ට් එක තමයි ඕගනික් වල වැදගත් මේක ක්‍රියාකාරී කාණ්ඩ ඊළඟ එක තමයි මම මේකේ තියෙන පිළිවෙලටම කතා කරගෙන යන්නම් ඊළඟ තමයි ඇල්ඩිහයිඩ් ඇල්ඩිහයිඩ් අඳුර ගන්න ළමයි මෙන්න මේ කාණ්ඩය තියෙන්න ඕන කියලා කියන මේ අපි කලින් සතියේ කතා කරපු ටික රිවයිස් කරනවා මෙන්න මේක කාබන් ද්විත්ව බන්ධනයක් O මොකද්ද කාබන් ඩබල් බොන්ඩ් එකක් O සහ කාබන් ද්විත්ව බන්ධනයක් O සහ එයාට කෙලින් මෙච් එකක් සම්බන්ධ වෙලා නම් හරි කලින් සතියේ හිටපු නැති කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන් නැත්තම් කලින් සතියේ චුට්ටක් ගැටලු සහගත වෙච්ච කෙනෙකුට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියන්නේ මෙන්න මේකට අපි කියනවා 4 මයිල් කාණ්ඩයක් මොන කාණ්ඩයක්ද මේක 4 මයිල් කාණ්ඩයක්
මොන කාණ්ඩයක්ද? ෆෝමයිල් කාණ්ඩයක්. ෆෝමයිල් කාණ්ඩයක්. හරි. මොන කාණ්ඩයක්ද? C ද්විත්ව බන්ධනයක් OH කාණ්ඩයක් තිබ්බොත් අපි කියන එකට ඇල්ඩිහයිඩයක් කියලා කියනවා. මොකද්ද? C ද්විත්ව බන්ධනයක් කාබන්ට ද්විත්ව බන්ධනයක් සහ කාබන්ට කෙලින්ම H එකක් සම්බන්ධ වෙලා නම් ඒවට අපි නමක් කියනවා ළමයි මොනවාද? ඇල්ඩිහයිඩ කියලා. ඒගොල්ලෝ අඳුරගන්න ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙතන පටන් ගන්න තැන තියෙන ඇල් පදය තමයි එන්නේ. එතනල්, මෙතනල්, ප්‍රොපනල්, බියුටනල් එහෙම යනවා දිගටම. හරි. ඊට පස්සේ මෙන්න මෙතන බලන්න මේ දෙකේ පුංචි වෙනසක් තියෙනවා. මේ R කාණ්ඩය ගැන මම අද විස්තර කරනවා ඔයාලත් එක්ක. මෙතන R තියෙනවා. හරි. RC ද්විත්ව බන්ධනයක්. මේ දෙකේම සමානයි ලක්ෂණ. RC ද්විත්ව බන්ධනයක් RC ද්විත්ව බන්ධනයක් මෙතන තියෙන H එකක් මෙතන තියෙන R එකක් තියෙනවා. බලන්න පුංචි වෙනසක් තියෙන්නේ CO කාණ්ඩයට H එකක් තිබ්බොත් ඒක ඇල්ඩිහයිඩයක්. හරි. නැත්නම් C ද්විත්ව බන්ධනයක් හෝ R කාණ්ඩයක් තිබ්බොත් අපි කියනවා කීටෝනයක් කියලා කියනවා. හරි. ඊට පස්සේ අපි කතා කරා කාබෝසිලික් අම්ල ගැන. බලන්න ඒකත් අර වගේමයි ළමයි පටල ගන්න සමහර කරලා මේ තැන්වල. මෙතන තියෙන්නේ C ද්විත්ව බන්ධනයක් OH. මෙතන තියෙන්නේ C ද්විත්ව බන්ධනයක් OH තියෙනවා. මෙතන තියෙන H එකට මැදින් O එකක් ඇවිල්ලා. මෙන්න මේ කාණ්ඩය තියෙනවා. හරි. මෙතන නම් බලන්න මේ C ද්විත්ව බන්ධනයක් හෝ දෙපැත්තට R කාණ්ඩ දෙකක් ඇවිල්ලා. R කාණ්ඩ. ඊට පස්සේ මෙන්න මේ කාණ්ඩය තිබ්බොත් අපි කියන කාබෝසිලික් අම්ලය අගට අපි මේගොල්ලෝ ගැන දාන ඔයික් ඇසිඩ් කියලා කියන්නේ. මෙතනොයික්, එතනොයික්, ප්‍රොපනොයික් විදිහට කියනවා. බලන්න මෙන්න මේ සංයෝග ටික චුට්ටක් ළමයි පටල ගන්නවා. ඊළඟ එක තමයි එස්ටර කියන එක. එස්ටර. පළතුරු වල සුවඳ, අන්නාසි වල සුවඳ, කෙසෙල් වල සුවඳ සඳහා යෙදෙන එස්ටර කියලා අපි කතා කරා. බලන්න මේ දෙකේ තියෙන වෙනස C ද්විත්ව බන්ධන OH තිබ්බත් ඒවා කාබෝසිලික් අම්ල. හරි. C ද්විත්ව බන්ධනයක් OH තිබ්බත් ඒවා මොනවද? කාබෝසිලික් අම්ල. හරි. මේ H එක අයින් වෙලා R කාණ්ඩයක් සම්බන්ධ වුණොත් අපි කියන එස්ටර කියලා කියනවා. බලන්න මේ මෙන්න මේ ටික ගොඩාක් අයට සංයෝග අඳුර ගන්නවා. ඊට පස්සේ ඊතර කියන්නේ ඕඩි කොලොන් වගේ. ඊත වල තියෙන ඔක්සිජන් වලට කෙලින්ම R කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. හරි ඔක්සිජන් කෙලින්ම R කාණ්ඩ දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරන ඇමයිඩ් හේවත් මේක ඒමයිඩ් කියලා කියනවා. ඒමයිඩ්. සිංහලෙන් කියනකොට ඔක ඉංග්‍රීසියෙන් ඇමයිඩ් කියලා කියනවා. සමහර ඕක ඇමයිඩ් කියනවා සමහර ඒමයිඩ් කියනවා. මොනවාද මේ ඒමයිඩ් කියන්නේ? හරි ඒමයිඩ්. ඇමයිඩ් හේවත් ඒමයිඩ් වල C ද්විත්ව බන්ධනයක් O වලට කෙලින්ම NH2 කාණ්ඩයක් සම්බන්ධ වෙනවා. C ද්විත්ව බන්ධනයක් O NH2 වලට නැත්නම් C ද්විත්ව බන්ධනයක් O වලට NH2 කාණ්ඩයක් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඇමීන කියන්නේ NH2 කාණ්ඩ තියෙන නැත්නම් NH2 RNH2 වගේ කාණ්ඩ තියෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා නයිට්‍රයිල් හේවත් ඔයාලා අහලාද සයනයිඩ් පොයිසනින් මයොක්කවල මුලේ තියෙන ඇපල් ඇටවල තියෙනවා. ඊට පස්සේ අර පහුගිය කාලේ සමහරව කරෙල්ලන් හිටියවවා. මෙන්න මේ නයිට්‍රයිල් එහෙම නැත්නම් මේ සයනයිඩ් ගෲප් එකට පුළුවන් අපේ ඇඟේ වැඩිපුරම ශක්ති ප්‍රමාණයක් නිෂ්පාදනය වෙන්නේ සෛලීය ශ්වසන ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියලා එකක් තියෙනවා. ඒකේ තියෙන එන්සයිම් එක සයිටෝක්‍රෝම ඔක්සිඩේස් කියලා. සයිටෝක්‍රෝම ඔක්සිඩේස් වල ක්‍රියාව නිෂේධනය කරන්න පුළුවන් මෙන්න මේ සයනයිඩ් ගෲප් එකට ඔයාලා මේක ගැන ඉගෙන ගන්න බයෝකෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එකේ. බයෝකෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එකේ ඉගෙන ගන්න. මෙතන නයිට්‍රයිල් මෙතන තියෙනවා R CN කාණ්ඩය ගැන මම කිව්වේ. නයිට්‍රයිල්. ඊට පස්සේ මෙන්න මේ C ද්විත්ව බන්ධනයක් හෝ Cl තියෙනවා අපි කියන අම්ල හේලයිඩ්. නැත්නම් Cl එකක් තිබ්බත් අම්ල ක්ලෝරයිඩ්. හරි. ඊට පස්සේ අපි කතා කරනවා මෙන්න මේ වගේ එකක් තිබ්බත් අපි කියනවා ඇරීන හේවත් අපි කියනවා ඇරොමැටික සංයෝග. හරි. අපි තව චුට්ටක් විස්තර කරගමු මේ කලින් අපි කතා කරපු මාතෘකා ටික. හරි. දැන් මම හිතනවා කලින් සතියේ කරපු දේවල් වල පොඩි සාරාංශයක් වලට මතකයි කියලා. අපි දැන් චෙක් කරලා බලමු මේ R කාණ්ඩයක් කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. R කාණ්ඩයක්. හරි ලස්සනයි ඒකේ අපි පැහැදිලි කරගන්න විදිහ සහ ඇත්තම විදිහ අතර යම් වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අපි ඔයාලට තේරෙනවද ස්ටේජ් එකකින් ස්ටේජ් එකට සමහර දේවල් ඉගෙන ගත්ත විදිහ
වෙනස්. මම ඔයාලට මෙතනදී කරන්න උත්සාහ කරන්නේ A level වල තියෙන කොටස හොඳටම දාගන්න පුළුවන් විදිහ යම් පොඩි ට්‍රික්ස් ටිකක් දාලා තියෙනවා. ඔයාලට ඉස්සරහට ඉගෙන ගන්නකොට තමයි තේරෙයි මේ වගේ යම් ඩීවියේෂන්ස් තියෙනවා කියලා. හරි බලන්න. අපි දන්නවා ළමයි ඇල්කේන කියන එක. මොනවාද? ඇල්කේන කියන එක. හරි. ඇල්කේන කියන ඒවා ඇල්කේන වල ඇල්කේන වල හරි අණුක සූත්‍රය එන්නේ ළමයි CNH 2n ධන දෙක. මැත්ස් හොඳේ කාබන් n ප්‍රමාණයක් තිබ්බොත් හයිඩ්‍රජන් කොච්චරක් එනවද? 2n ධන දෙක ප්‍රමාණයක් එනවා. හරි. දැන් ඔයාලට පුළුවන් n එනකොට එක ආදේශ කරොත් එහෙම එන්නේ n එනකොට එක දැම්මොත් එහෙම එන්නේ C1යි H මං හිතන්නේ 10 වසර 11 වසර තියෙනවා බියුටේන් වලට යනකම් තියෙනවා. බුදු මට 11 වසර කරන්න දවසක් දුන්නා ඉස්කෝලේ. එන්න මේ ටික කරන්න කිව්වා. හරි. එතන මෙතන එන්නේ n එනකොට එක දැම්මොත් එහෙම දෙවරක් එක ධන දෙකයි. හැදෙනවා CH4. 11 වසර තියෙනවා මේක ගැන යාන්තම් කියලා දෙන්න. ඇල්කේන. ඊළඟ එක මොන CNH 2n ධන දෙක අණුක සූත්‍රයෙන් ගන්න පුළුවන් මොනවද? ඇල්කේන. අපි කියන්නේ ළමයි ඇල්කේන තමයි මොන සංයෝග කියලාද කියන්නේ මේවා නිෂ්ක්‍රීය කාබනික සංයෝග. ඒ නිසා අපි දන්නවා පළවෙනි කාණ්ඩේ ඉන්න සෝඩියම් වගේ ලෝහ ගබඩා කරන්න පැරපීන හේවත් ඇල්කේන තුල ඔන්න SPDත් මෙතන සෙට් කරොත් එහෙම SPD ඉගෙන ගත්ත ළමයි හිටියොත් එහෙම යාට මතක් වෙන්න ඕන S කුණුවේ ලෝහ ගබඩා කරන්නේ පැරපීන ඉටි තුලයි කියලා කියනවා නැත්නම් භූමි තෙල් ඇතුළේ හේතුව ඒවා ඇල්කේන නිසා දෙවෙනි එක තමයි කාබන් දෙකක් C දෙකක් නම් හයිඩ්‍රජන් එන්න කොච්චරද දෙවරක් දෙක ධන දෙකයි. එතන C දෙකයි H6යි. මම හිතනවා මේක හැමෝටම හදා ගන්න පුළුවන් කියලා. C දෙකයි H6යි. ඊළඟ එක්කෙනාගේ එන්නේ C 3යි දෙවරක් 3 6යි 2යි 8යි. C 3යි H8යි. හරි. ඊළඟ එක්කෙනාගේ එන්නේ C 4යි H10යි. මේගොල්ලෝගේ නම් ටික කාබන් එකක් තිබ්බොත් මෙත් කියලා දානවා. නාමකරණ අපි කතා කරමු. කාබන් එකක් තිබ්බොත් දානවා මෙත් කියලා. හරි. මෙයාගේ නම ලියන්නේ කොහොමද අපි? කාබන් එකක් ඉන්න ඇල්කේන. කාබන් එකක් කියන එකට කියන මෙත් කියලා. මෙත් ප්ලස් A මෙතේන්. ඊළඟ එකේ කාබන් එකක් නම් මෙතේන්. නාමකරණ නෙමෙයි කතා කරන්නේ. මෙතනට ඕන නිසා ඒත් ප්ලස් A. ඇයි n කියලා දාන්නේ ඇල්කේනයක් නිසා. කාබන් 3ක් නම් prop plus an propane. කාබන් 4ක් නම් but plus an. ඔහොම එකතු කිරීම කියලා දාන්නේ එකපාරම කියන නාමකරණය. met plus an methane. CH4 කියන්නේ methane නැත්නම් කියන වගුරු වායුව කියලා. methane හරිතාගාර ආයතනයට දායක වෙනවා. H+ an ethane කියලා කියන්නේ කාබන් දෙකක් තියෙන ඇල්කේනේ C2 H6. ප්‍රොපේන් කියන්නේ C3යි H8 කියන එක. බියුට් ප්ලස් an කියන්නේ බියුටේන්. ඒතර ඇල්කේන කියන එකේ හැම වෙලාවම වාට පේන්න ඕන මෙන්න මෙතන තියෙන අගට එන අපි කියනවා අර කවි ලියපු ළමයි ඉන්නවනම් අපි කියන්නේ ඒකට එලිසමය කියලා. නැත්නම් අර පිටිපස්ස හරින සෆික්ස් කෑල්ල. සෆික්ස් කෑල්ල හැම වෙලාවෙම an කියන්නේ. මේ an කියන එකේ තියෙන සෆික්ස් එක ඇල්කේනයක් කියන අදහස තියෙනවා. ඒ වගේම මේ ඉස්සරහා තියෙන කෑල්ල කාබන් සංඛ්‍යාව පිළිබඳ මෙෂර්මන්ට් එකක්. මොනවා ගානද? කාබන් කීයක් තියෙනවද කියන එක සම්බන්ධ. මෙන්න මේ ටික. මේ ඉස්සරහා තියෙන එකෙන් අදහස් වෙන කාබන් ගණන කියන. number of carbons කියන එක. කාබන් ගණන. කාබන් ගණන කියන.
කාබන් ගණන. කාබන් ගාන කාබන් එකක් නම් මෙත් මේ දම් පාටින් දාලා තියෙන කාබන් ගාන කියන එකට එකක් නම් මෙතේ. මේ විදිහට අපි කියනවා. හරි. මම මෙන්න මේ ටික මහා ගන්න සූත්‍රයට ආදේශ කරපු ටික. අමන්න ඒ ටික අපි එහෙමම තියාගමු. මම මේක ගන්න. බලන්න. CH4 පළවෙනි එක නම් මෙතේන් මේක ඊළඟ එක නම් ethane ඊළඟ එක නම් propane C3යි H8යි ඊළඟ එක නම් C4යි H10යි C4යි H10යි හොඳට අහගන්න මේ ඇල්කේන එකකින් ළමයි H පරමාණුවක් ඉවත් වුණා ඇල්කේන එකකින් මොනවා ඉවත් වුණාමද H පරමාණුවක් ඉවත් වුණා අපිට කියන්න පුළුවන් මේකෙන් අයින් කරනවා H එක. දැන් ඒතොර H කීයක් තියෙනවද? ඇල්කේන එකකින් H පරමාණුවක් ඉවත් වුණාම දැන් තියෙන H කොච්චරද? CN දෙකයින් ධන දෙකෙන් එකක් ගියාම එන්නේ CNH දෙකයින් ධන දෙක. මෙන්න මේ අණුක සූත්‍රයේ බොහෝ දුරට පිළිපදින අයට අපි නමක් කියන ළමයි මොනවා කියලාද? ඇල්කිල් කාණ්ඩ කියන මොන කාණ්ඩද මේවා? ඇල්කිල් කාණ්ඩයක් හැම වෙලාවෙම නෙවෙයි. ඇල්කිල් කාණ්ඩයක් බොහෝ අවස්ථාවල ඇල්කිල් කාණ්ඩයක් බොහෝ අවස්ථාවල පිළිපදින්නේ මොකද අණුක සූත්‍රය CnH2n ධන 1 පිළිපදින්නේ මොකද CnH2n ධන 1 මේ ඇල්කයිල් කියන එකේ අගට ළමයි එනවා ඉංග්‍රීසියෙන් ලියුවොත් ඇල්කේන වල නම් එන්නේ ALK එන්නේ මෙතන නම් එන්නේ ඇල්කේන් හරි මෙතන එන්නේ ඇල්කයිල් කියන්නේ KY P1 මේ නම කියනකොට නමේ අග තියෙන කැල පාවිච්චි වෙනවා කියන්නේ. ඒ කියන්නේ මෙතන නම් අගට එන්නේ AN කියන කැල. ඇල්කේන එක මෙන්න මේ අපි ගත්තේ දුඹුරු පාටින් රවුන්ඩ් කරලා තියෙන්නේ. මේ කැල ඇල්කේනයක් නිසා ආව AN කියලා. ඇල්කයිල් කාණ්ඩ එක නමේ අගට එන්නේ ළමයි මොන කැලක්ද? ඉල් කැලක් එන්නේ. ඉල් ඉල් YL ඉල් එන්නේ. හරි? අහගන්න. එතකොට මෙතනින් H එකක් අයින් කරන්නකෝ. මෙතනින් H එකක් අයින් කරපුවාම එන්නේ CH වලින් H එකක් ගියාම මොනවද එන්නේ? අලම CH වලින් H එකක් ගියාම එන්නේ CH3 කාණ්ඩය. C2යි H6න් H එකක් ගියාම මොන වගේ කාණ්ඩයක්ද එන්නේ? C2යි H5 කාණ්ඩය. මේකෙන් H එකක් ගියාම එන්නේ C3යි H7 කාණ්ඩයක්. මේකෙන් H එකක් ගියාම එන්නේ C4 H9 කැලලක්. හරි. දැන් නම හදාගමු. මෙතන ඇල්කේන ටික ආවේ කොහොමද? met plus an methane. met plus an methane, eth plus an ethane, prop plus an propane, but plus an butane. ඒ ඇල්කේන ටික. ඒතර ඇල්කිල් කාණ්ඩ අපි හදනවා කිව්වේ කොහොමද? ඇල්කේන එකකින් හයිඩ්‍රජන් පරමාණුවක් ඉවත් වීමෙන් හැදෙන මොන කාණ්ඩද? ඇල්කයිල් කාණ්ඩ හැදෙනවා. ඒතර මෙතන නම හදාගන්නේ කොහොමද ළමයි අපි? මෙතන නම හදාගන්නේ කොහොමද? නම හදාගන්න එක තමයි ගේම නේද බලන්න. මෙතන අපි ලියන්නේ meth plus il.
meth plus il. අපි කියන එක මොන කාණ්ඩයක් කියලාද? මෙතිල් කාණ්ඩය. හරි. ඊළඟේ තමයි eth plus il එතිල් කාණ්ඩය. හරි. මෙතන කාබන් 3ක් තියෙන ඇල්කිල් කාණ්ඩයවත් අපි කියන මේකට මොන කාණ්ඩයක් කියලාද? ප්‍රොපයිල් කාණ්ඩය. ප්‍රොපිල් කාණ්ඩය. ඊළඟ තමයි මේක but plus il butyl. ඒතර අගට පේනවා ඇති ඇල්කිල් කාණ්ඩයක් නම් එනවා YL කියන කෑල්ල. YL පද. ඒක තමයි අපි සෆික්ස් එක විදියට ගන්න. නැත්තම් සින්දු ලියන කෙනෙක් හිතුවොත් එහෙම ඒක එලි සමය වගේ හරියට. එලි සමය මම දැන් ඒකට කියන්නේ. මෙන්න අගට එනවා il කියන පද. දැන් ඔයාලට තේරෙනවා ඇති ඇල්කිල් කාණ්ඩයක් කියන්නේ මොකද්ද? ඇල්කේන එකකින් H පරමාණුවක් ඉවත් වුණාට පස්සේ හැදෙන කාණ්ඩයක් අපි කියනවා මොන කාණ්ඩයක්ද? ඇල්කිල් කාණ්ඩයක් කියලා කියන්න පුළුවන්. මොකද්ද? ඇල්කේන එකකින් H පරමාණුවක් ඉවත් වීමෙන් සෑදෙන කාණ්ඩය අපි කියන මොන කාණ්ඩයක් කියලාද? ඇල්කයිල් කාණ්ඩයක් කියලා කියනවා. මොකද්ද? ඇල්කේන එකකින් H පරමාණුවක් ඉවත් වීමෙන් සෑදෙන කාණ්ඩ අපි කියනවා ඇල්කිල් කාණ්ඩ. ඇල්කේන එක අණුක සූත්‍රය එන්නේ කාබන් n ප්‍රමාණයක් තිබ්බොත් හයිඩ්‍රජන් කොච්චරද දෙන්නේ 2n ධන 2 ප්‍රමාණයක්. මෙන්න මේ කැලෙන් h එකක් ගියාම එන්නේ CnH 2n ධන එකක්. ඒතර පළවෙනි ඇල්කේනේ තමයි චූටිම ඇල්කේනේ. චූටියක් කවුද ඇල්කේන වල CH4 කියන එක කෙනා. ඒතර CH4 වලින් h එකක් ගියාම එන්නේ කවුද ළමයි? CH3. මෙතන ඇල්කේනයක් නම් එන්නේ met plus an methane. මෙතන ඇල්කිල් කාණ්ඩයක් කියන එකේ il කියන ප්‍රත්‍ය ගත්තොත් සෆික්ස් එක ගත්තොත් met plus il methyl. මෙතන කාබන් දෙකක් තියෙන ඇල්කේන එතේන් eth plus an ඇල්කේනයක්. ඒසයිගෙන් h එකක් ගියාම එන්නේ eth plus il ethyl. plus කියලා දාලා දෙනවා ඔයාලට තේරුම් ගන්න. ඊට පස්සේ මෙයාගේ ප්‍රොපේන් කියන එකේ C3H8යි. සූත්‍රය හදලා ගත්තාම h එකක් ගියාම එන්නේ C3H7යි. අපි කියනවා මේක ප්‍රොපයිල් කාණ්ඩයක් කියලා. ඊට පස්සේ බියුටේන් කියන්නේ කාබන් 4යි H10යි. මෙන්න මේ සූත්‍රයට ආදේශ කරලා බලන්න 4 ඉලක්කම එන්න වෙනකොට. ඒතර හතරක් වුණා මෙතනට ආදේශ කරන්න පුළුවන් C4යි 4 වරක් 2 8යි 9යි C4යි H9යි අපි කියන මේවට මොන කාණ්ඩයක්ද බියුටයිල් කාණ්ඩයක් කියලා කියනවා. මම හිතනවා ඔයාලට මේ ඇල්කිල් කාණ්ඩ සම්බන්ධයෙන් යම් අවබෝධයක් ඇති කියලා. මේක දාගන්න ඇල්කිල් කාණ්ඩ හේවත් මේවට අපි කියන R කාණ්ඩ. R කාණ්ඩ. R කාණ්ඩ. R කාණ්ඩ. ඒක ඉක්මනින් ලියා ගන්න අපි. මේකෙන් ඩිස්කස් කරන්නම්. බෙන්සීන් කියලා කියන්නේ කාබන් 6 හයිඩ්‍රජන් 6 ෂඩස්රාකාර ව්‍යුහය එක තනි බන්ධනයක් ළඟට ඉන්න ද්විත්ව බන්ධනයක්. තනි බන්ධනයක් ළඟට මේ ඇතුලෙන් ඉන්න ද්විත්ව බන්ධන. ෂඩස්රය ඇතුලේ ද්විත්ව බන්ධන. මේකට අපි කියනවා බෙන්සීන් කියලා. බෙන්සීන් වලින් H එකක් ගියාම හැදෙන මොන කාණ්ඩද? ෆෙනිල් කාණ්ඩ. බෙන්සීන් වලින් H එකක් ගියාම හැදෙන මොන කාණ්ඩද? ෆෙනිල් කාණ්ඩ. පීනයිල් කාණ්ඩ. හරි. බෙන්සීන් වලින් H එකක් ගියාම හැදෙන මොන කාණ්ඩද? ෆෙනිල් කාණ්ඩ. හරි. මෙතන මට කියන්න ඕන ළමයි ඉක්මන් කරමු අපි. ෆෙනිල් කාණ්ඩය ගැන වань පොඩි අයිඩියා එකක් ඇති බෙන්සීන් ෆෙනිල්. හරි. දැන් මම R කාණ්ඩ ගැන ඒතර ඔයාලා දැනගන්න ඕන R කාණ්ඩයක් කියන එක A level මට්ටමේදී එක්ක CnH 2n ධන 2 ෆලෝ කරන එක්කෙනෙක් එහෙම නැත්නම් මොන කාණ්ඩයක්ද C6යි H5යි කාණ්ඩයක් නැත්නම් C6 H5 ෆලෝ කරන එක්කෙනෙක් R කාණ්ඩයක්. හරි. හොඳට අහගන්න. අපි සාමාන්‍යයෙන් ක්‍රියාකාරී කාණ්ඩයක් පෙන්වන්නේ මෙන්න මෙහෙම. කොහොමද පෙන්වන්නේ අපි? RA කියලා පෙන්වන්නේ. පෙන්වන්නේ R සහ A කියලා පෙන්වන්නේ. අපි අර ෆන්ක්ෂනල් ගෲප් තියෙන තැනටත් අපි යමු. R සහ A කියන තැනට යන්න. මේ R කියලා කියන්නේ ඒකේ අදහස තමයි රෙස්ට් කියන එක. ඒකේ අයිඩියා එක resting group එක. මේ A කියන්නේ active group එක. active.
එතකොට ළමයි කාබනික සංයෝගයක ප්‍රධාන කාණ්ඩ දෙකක් අපිට දකින්න පුළුවන් වෙනවා. එකක් තමයි resting group එක. resting group එක කියන්නේ නිදහස් කාණ්ඩය. නිදහසේ ඉන්නේ යා. නිදහසේ. හරි. active group එකට අපි කියන මොනවා කියලාද? ක්‍රියාකාරී කාණ්ඩය. මේකට අපි කියන මොන කාණ්ඩය කියලාද? ක්‍රියාකාරී කාණ්ඩය. ක්‍රියාකාරී කාණ්ඩය. ඒතර කාබනික සංයෝගයක ළමයි අපි ප්‍රධාන කාණ්ඩ දෙකක් වෙන් කරලා පෙන්නනවා. මොකද්ද? resting group එක සහ මොන group එකද? active කාණ්ඩය. නිදහස් කාණ්ඩය සහ නිදහස් කාණ්ඩය සහ ක්‍රියාකාරී කාණ්ඩය විදිහට අපි ළමයි මොනවා කරලා පෙන්නනවද මේගොල්ලෝ වෙන් කරලා පෙන්නනවා. කාබනික සංයෝගයක ප්‍රධාන කාණ්ඩ කීයක් වෙනවද අපි වෙන් කරලා පෙන්නනවා දෙකක්. හරි. resting group එක rest කාණ්ඩය කියන්නේ නිදහසේ ඉන්න කාණ්ඩය. අනිත් එක තමයි නිදහස් කාණ්ඩය සහ ක්‍රියාකාරී කාණ්ඩ. උදාහරණයක් ඔයාලා පෙන්නනවා අර පොදුවේ පෙන්නනකොට ROH OH කාණ්ඩය තමයි ක්‍රියාකාරී කාණ්ඩය. R කාණ්ඩය තමයි මොන කාණ්ඩයද? නිදහස් කාණ්ඩය. ඊට පස්සේ ROH මේක ඔයාලට ලියන්න පුළුවන් ඇල්කිල් කාණ්ඩයෙන් CH3OH ඊළඟ එක C2H5OH ඇල්කිල් කාණ්ඩ. ඊට පස්සේ C3H7OH මොනම අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. CH3OH C2H5OH C3H7OH ඔන්න ඔය විදිහට අපිට ඇල්කොහොල පෙන්වන්න පුළුවන්. මේ OH කාණ්ඩේ තිබ්බත් ඇල්කොහොල. මේ තමයි පොදුවේ පෙන්වන්නේ. පොදුවේ common. ඇල්කොහොල ඔක්කොම ටික අපිට පුළුවන් common විදිහට ROH කියලා පෙන්වන්න. වෙනස් වෙන මොන කාණ්ඩද? R කාණ්ඩය. ක්‍රියාකාරී කාණ්ඩයක් කියන්නේ මොකද්ද? 5 බන්ධන හෝ විද්‍යුත් ඍණ පරමාණු වල එකතුවකට. මොකටද කියන්නේ? 5 බන්ධන හරි විද්‍යුත් ඍණ පරමාණු වල එකතුවකට අපි කියන මොන කාණ්ඩද? ක්‍රියාකාරී කාණ්ඩ කියලා කියන. ක්‍රියාකාරී කාණ්ඩ කියලා. ඒතර එන්නේ ROH කියලා කියන්නේ CH3OH, C2H5OH, C3H7OH, ඊට පස්සේ C4H9OH. හරි. මේක නිකන් එක්සැම්පල් එකක් කියන්න පුළුවන් මේ වෙන් කරලා පෙන්වන්නේ අපිට ක්‍රියාකාරී කාණ්ඩය අඳුර ගන්න ඕන නිසා. හරි. ඒතර කාබනික සංයෝග ප්‍රධාන ගෲප්ස් දෙකයි. එකක් තමයි නිදහස් කාණ්ඩය, අනිත් එක තමයි ක්‍රියාකාරී කාණ්ඩය. හිතන්න මේක සමාන කරන්න පුළුවන් ක්ලාස් එකකට. හරි. ක්ලාස් එකකට මම පොඩි එක්සැම්පල් එකක් අරගෙන ඔයාලට කියන්නම් බලන්න. දැන් අපිට කියන්න පුළුවන් ළමයි මේකේ ප්‍රතික්‍රියාවට භාජනය වන කාණ්ඩය තමයි මේ ඇක්ටිව් කාණ්ඩය කියන්නේ. මොන කාණ්ඩයද? ප්‍රතික්‍රියාවක් සඳහා ඉදිරිපත් වෙන කාබනික සංයෝගයේ මොන කාණ්ඩයද? ඇක්ටිව් කාණ්ඩය. ඒවත් අපි කියන ක්‍රියාකාරී කාණ්ඩය. මොන කාණ්ඩයද? ඇක්ටිව් කාණ්ඩයවත් මොන කාණ්ඩයද? ක්‍රියාකාරී කාණ්ඩය. අපි හිතමු ක්ලාස් එකක් තිබ්බොත්. ඉස්කෝලේ ක්ලාස් එක කියලා හිතන්න. මේ පන්තියේ ළමයි 50ක් ඉන්නවා නම් මොන හරි සටනකදී ඉදිරිපත් වෙන්නේ ළමයි දෙන්නෙක් විතර. එතම එක්කෙනෙක් විතර කියලා. 50න් එක්කෙනෙක් රණ්ඩුවට බරයි. අපි හිතමු මෙතන ළමයි එක්කෙනෙක් ඉන්නවා. මේ පැත්තේ ඉන්න ළමයි කීයක් ඉන්නවද? 49ක් ඉන්නවා. ඒතර ක්ලාස් එකේ ඉන්න 49 ගොඩක් වෙලාවට ඉන්නේ නියුට්‍රල් ළමයි. ඒගොල්ලෝ නිදහසේ ඉන්නවා. හරි. දැන් තව මේ જાතියෙම කාණ්ඩයක් ආවා. එක සමාන වෙන්නත් පුළුවන්, සමහරක් වෙලාවට වෙනස් වෙන්නත් පුළුවන්. හරි. එතකොට දැන් මෙතනත් මේ තියෙන එක කාබනික සංයෝගයක්, මෙතන අනිත් කාබනික සංයෝගයක්. මෙතනත් ඉන්නවා එක්කෙනෙක්. මෙතනත් ඉන්නවා 49. හිතන්න ක්ලාස් දෙකක් අතර යම් සටනක් ගියපු වෙලාවක.
ඔය සඳහා සක්‍රියව සම්බන්ධ වෙන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක්. ඒක සම්බන්ධ වෙන්න ඕන කියලා නෙමෙයි මම කියන්නේ. ඒ වගේ මගහැරලා ඉන්න එක වඩා හොඳයි. මෙන්න මේ ඇක්ටිව් කාණ්ඩය තමයි වැඩිපුර මොනවා වෙන්නේද මේ ක්‍රියාවලිය සඳහා දායක වෙන්නේ. එතකොට දැන් ක්ලාස් එකක දැන් මොන ක්ලාස් දෙකේ මොකක් හරි සටනක් යනකොට ඊටාම මැදට පැනලා වේගෙන් කෑ ගහලා ඒ විදිහ ඉදිරිපත් වෙන ඇක්ටිව් කාණ්ඩ කියදින්නේ එක්කෙනෙක් දෙන්නෙක් වගේ තමයි වැඩි වුණොත් එන මම එක්කෙනෙක් කියලා ගත්ත ළමයි 50ක් හිටත් 49ක් කියන නිදහස. ඒගොල්ලෝ මොනවා වෙනවද කියලා දන්නෙත් නෑ ක්ලාස් එකේ. හැබැයි මේකට සක්‍රියව සම්බන්ධ වෙනවා එක්කෙනෙක්. අන්න එයාට අපිට කියන්න පුළුවන් ක්‍රියාකාරී කාණ්ඩය කියලා. ඒ කියන්නේ දැන් මේ කාබනික සංයෝග දෙක ප්‍රතික්‍රියා කරනකොට ළමයි හැම වෙලාවෙම නිදහස් කාණ්ඩය නෙවෙයි ප්‍රතික්‍රියා කරන්නේ. නිදහස් කාණ්ඩය හැමම ඉන්නවා. මොන කාණ්ඩද ප්‍රතික්‍රියා කරන්නේ? එන්න මේ ඇක්ටිව් කාණ්ඩේවත් ක්‍රියාකාරී කාණ්ඩ ප්‍රතික්‍රියා කරන්න පෙළඹෙන. මොන කාණ්ඩද? ඇක්ටිව් කාණ්ඩ හේවත් ක්‍රියාකාරී කාණ්ඩ ප්‍රතික්‍රියා කරන්න පෙළඹෙනවා. පැහැදිලි නැති කියන එක. ඒතර අපි කතා කරේ මොනවා ගැනද? ක්‍රියාකාරී කාණ්ඩයක් සහ නිදහස් කාණ්ඩය කොහොමද වෙන් කරලා පෙන්වන්නේ කියන එක. හරි. මට අද තව ඕන වගේ මේ එක්සර්සයිස් එක කරන්න යන්න කලින් අහගන්න කාබනික සංයෝග කෙටි කරලීම. ගොඩක් තැන්වල මේ ටෙක්නොලොජි එක පාවිච්චි වෙනවා කාබනික සංයෝග කෙටි කරලීම. කාබනික සංයෝග කෙටි කර දැක්වීම. දාන මාතෘකාව කාබනික සංයෝග කෙටි කර දැක්වීම. කාබනික සංයෝග මොනවා කරලා ලියන එකද? කෙටි කරලා ලියනවා. හරි. එක්සැම්පල් එක CH4. හරි. ඒකේ ඔයාලට මතක නම් 11 වසර වගේ අඳිනකොට අපි මෙන්න මෙහෙම කරනවා. 11 වසර මිතෙන් නැද බෙදිය මතක තියාගන්න. මෙන්න මේ වගේ ඉරි කෑලි වලින් බන්ධන හතර දාලා අඳිනවා සූත්‍රය. හරි. හරි. මේකට කියනවා ළමයි අපි ප්‍රදර්ශීය සූත්‍රය. මොකද්ද කියන්නේ මේක? ප්‍රදර්ශීය සූත්‍රය. කියනම ප්‍රදර්ශීය. ඔයාලට පේන බන්ධන ටික කොහොමද තියෙන්නේ කියලා. මේ මොන සූත්‍රයද? ප්‍රදර්ශීය සූත්‍රය. හරි. ඔයාලට පුළුවන් මේක අකුලන්න කුඩයක් දිගාරින්න අකුලන්න පුළුවන් වගේ ඔයාලට පුළුවන් මේ ප්‍රදර්ශීය සූත්‍රයේ තියෙන කාබන් සංඛ්‍යාව 1යි. කාබන් සංඛ්‍යාවක 2යි හයිඩ්‍රජන් එකේව 4ක් කීයක් තියෙනවද? H4ක් තියෙනවා. C1යි H4යි. සූත්‍රයේ C1යි H4යි. එතකොට මේක කුඩේ දිගාරපුවාම කවුද? CH4 වගේ අකුලපුවාම කවුරු වගේද? මීතේන් වගේ. හරි. මේක ඔයාලා දන්න රසායනික ගණනදී අපි කතා කරා මොන සූත්‍රය කියලා කියනවද මේකට? අපි කියනවා අණුක සූත්‍රය කියලා. අණුක සූත්‍රය. නැකටි කරන්න ඒක ශ්‍රවුලක් නැහැ. ඊළඟ එක තමයි බලන්න දෙවැනි එක එක්සැම්පල්ස් කීපයක් අපි ලියමු. දෙවැනි එක හරි. මෙහෙම දැම්මොත් මෙයා මේ ඉන්නේ මෙතේන් හොඳේ නමක් ලියා ගන්න මෙතේන් ඇල්කේනයක් මෙතේන් මේ ඉන්නේ එතේන් හරි මේක ගුලි කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ළමයි එක කාබන් එකකට හයිඩ්‍රජන් ගොනු කරන එක. මෙතන කාබන් එකට හයිඩ්‍රජන් කීයක් එනවා? 3ක් කියලා. සම මෙතන ලියනවා CH3 මේ කැලල මෙතන CH3 මේක H ටික ඔයාලට
මේ පැත්තේ ඉස්සරහ පැත්තේ පිටිපස්සෙන් දාගත්තට ගැටලුවක් නැහැ. මේකෙන් අදහස් වෙන්නේ කාබන් කාබන් තනි බන්ධනයක් ඉන්නවා. මේ කාබන්ට H පරමාණු කීයක් ඉන්නවා? 3ක් ඉන්නවා. මේ කාබන්ටත් H පරමාණු කීයක් ඉන්නවද? 3ක් ඉන්නවා කියලා අපි කියනවා. පැහැදිලි? ඒ වගේම මේක තව අපිට අඳින්න පුළුවන් මොනා කරලාද? මම දැන් ඔයාලට පෙන්නන්නම් ඕගනික් ව්‍යුහ අඳින ස්කෙච් එකක් පොඩ්ඩකින් පෙන්නන්නම්. මෙහෙම ඉරි කෑල්ලක් යම් තැනක තිබ්බොත් මේක ඇවිල්ලා තියෙන 2009 MCQ එකක තියෙනවා යාන්තම් මේක දාලා වල චුට්ටක් පෙන්නලා බලන්න. මෙන්න මෙහෙම තිබ්බොත් ඉරි කෑල්ලක් තිබ්බොත් ඔයාලා හිතා ගන්න ඕන මේ ඉරි කෑල්ලේ අග්ගිස්සේ ඉන්නේ කාබන්. මේ ඉරි කෑල්ලේ අග්ගිස්සේ ඉන්නේ කවුද? කාබන්. හරි. මේකෙන් මොකුත් මං ඇඳලා නැහැ. අග්ගිස්සේ ඉන්නේ කවුද? කාබන්. පැන්සලෙන් ඕනනම් ඇඳ ගන්න. එතකොට එයාට බන්ධන එකක් ඉන්න නිසා හයිඩ්‍රජන් කීයක් එන්න ඕනද ළමයි? ඔකේ හයිඩ්‍රජන් 3ක් ඇඳ ගන්න ඕන. හයිඩ්‍රජන් කීයද? 3ක් ඇඳ. නිසා යම් තැනක ඉරි කෑල්ලක් තිබ්බොත් ඒකෙන් අදහස් වෙන්නේ ඉරි කෑල්ලේ මෙතන ඉන්නේ කාබන්, මෙතනත් ඉන්නේ කාබන්. දෙපස අනිවාර්යයෙන්ම කාබන් ඉන්න ඕන. සංයුජතාවය 4 සම්පූර්ණ වෙන්න යාට මොන 3ක් ඉන්න ඕනද? H පරමාණු 3ක් අනිවාර්යෙන් ඉන්න ඕන. හරි. H පරමාණු කීයක් අනිවාර්යෙන් ඉන්න ඕනද? 3ක් අනිවාර්යෙන් ඉන්න ඕන. හරි. ඔන්න ඔහොම තමයි අදහස. ඒතර මෙන්න මේවට අපි කියනවා දංගර සටහන් කියලා. මේකට කියන මොන සටහන් කියලාද? දංගර සටහන්. දංගර සටහන්. ගොඩක් වෙලාවට ඕගනික් කෙමිස්ට්‍රි ලොකු සංයෝග අඳිනකොට අපි පාවිච්චි කරන මොන සටහන් ක්‍රමෙද? දංගර සටහන් ක්‍රමය කියන්නේ හයිඩ්‍රජන් දාන්නේ නැහැ. ඒතර ඔයාලා තේරුම් ගන්න ඕනේ දෙපැත්තේ ඉන්න කාබන් පරමාණු දෙකක් ඉන්නවා. එක කාබන් එකට H3 ගානේ දෙපැත්තට H ඔක්කොම 6ක් සම්බන්ධ වෙනවා. ඊළඟ එක බලන්න ප්‍රොපේන් කියන එක. ප්‍රොපේන් හරි. අපි දන්න සූත්‍රය නම් එන්නේ C3යි H8 alkane එකක් නම් CNH2යි දාන දෙක. මේ මොන සූත්‍රයේද? අණුක සූත්‍රය. අණුක සූත්‍රය. හරි. අපිට පුළුවන් මේක කාබන් 3 ඇඳ ගන්න ඉස්සලා. කාබන් 3ක් එනවම හරි. අග්ගිස් ඉන්න කෙනෙකුට හයිඩ්‍රජන් 3ක් එනවා. මැද ඉන්න කෙනෙකුට හයිඩ්‍රජන් කීයක් එනවද? 2ක් එනවා. මේකට අපි කියන ප්‍රදර්ශීය සූත්‍රය. sorry. බන්ධන ටික හොඳට පේන දාපුවා. මේ තමයි ඔයාලා ඉගෙන ගන්න මූලිකම ක්‍රමය. මෙහෙම වලට පුළුවන් කාබනික සංයෝග හොඳට දිග ඇරයි. ඕගනික් තේරුම් ගන්න ඕන නම් හොඳට කාබනික සංයෝග දිග ඇරලා අඳින්න බන්ධන කොහොමද තියෙන්නේ? කාබන් එක හයිඩ්‍රජන් 3ක් කියනවා, හයිඩ්‍රජන් 2ක් කියනවා, හයිඩ්‍රජන් 3ක් ඉන්නවා. හොඳට අහගන්න. මේක අඳින දඟර සටහන් ක්‍රමය තමයි හයිඩ්‍රජන් අයින් කරන. තාම අපි ඉන්නේ කාබනික රසායන හැඳින්වීම කියන තැන. මෙන්න මෙහෙම නැම්මක් දාලා මෙහෙම දානවා. එතකොට මේකේ අදහස් කරන්නේ මේ ශීර්ෂයේ ඉන්නේ කාබන් එකක්. මේ අග්ගිස්සේ ඉන්නේ කාබන් දෙකක්. ඒතර මෙතන වාට තේරෙන සංයුජතාවය 4 සම්පූර්ණ වෙන හයිඩ්‍රජන් 3ක් දාන්න. මෙතන හයිඩ්‍රජන් කීයක් දාන්න ඕනද? 2ක් දාන්න ඕන. මෙතන හයිඩ්‍රජන් කීයක් දාන්න ඕනද? 3ක් දාන්න. හරි. ඒතර මේකේ අපි දංගර සටහන ඇන්දොත් එහෙම දංගර සටහන එන්නේ ළමයි නිකම්ම මෙහෙම ඉරි කෑලි දෙකක් දාන්න. හරි. ඒතර ඒකේ අදහස තමයි මේ මම ඔන්න මේ ගත්තන්ද මේ තමයි දංගර සටහනේ ක්‍රමය. ඒකේ හයිඩ්‍රජන් නැහැ කොහෙවත්. මේ මුල්ලේ ඉන්නේ කාබන්, මේ අග්ගිසේ ඉන්නේ කාබන් කියන එක ඔයාලා තේරුම් ගන්න ඕනේ. කාබන් කාබන් කාබන්. මේ තැන් වල මොනවා ඉන්නවද? හයිඩ්‍රජන් ඉන්නවා. හරි. අපි ප්‍රොපේන් නැන්දේ ඉක්මන් කරමු. ඊළඟ එක බියුටේන්.
බියුටේන්. ඒකේ සූත්‍රයනේ C4යි H10යි. C4යි H10යි. ඔකේ කාබන් ටික පිළිවෙලට අඳින්න. කාබන් ඔක්කොම 4යි 1යි 2යි 3යි 4යි ඇල්කේන් නම් තනි බන්ධන. මේ අග්ගිස් ඉන්න ඒවට හයිඩ්‍රජන් එක CH බන්ධන 3ක් දාන්න. මැද ඉන්න ඒවට මෙන්න මේ විදිහට දාන්න. මේ තමයි ඔයාලා දන්න චූටිම ක්‍රමය. මේ තියෙන අමුක සූත්‍රය මෙතන ප්‍රදර්ශීය සූත්‍රය. පොඩ්ඩක් කෙටි කරොත් එහෙම කියන්න පුළුවන් මෙතන CH3 CH2O CH2O CH3. නැත්නම් සමහර තැන්වල ඔබ තවත් අකුලලා තියෙනවා. මේ දෙන්න එකතු කරලා තියෙනවා. ඒතර එන්නේ C2යි H5යි. මෙතනත් එන්නේ C2යි H5යි. දඟර සටහන් ක්‍රමය පාවිච්චි කරොත් මෙයාව අඳින්න මෙන්න මෙහෙම අදින්න. මම ඉස්සලා හයිඩ්‍රජන් ටික දාන්නම්. මේ අග්ගිස් ඉන්නේ කාබන්. මැද ඉන්නේ කාබන්. නැමුමක් කොහේ හරි තිබ්බොත් කාබන්. මේ තැන් වල කාබන් නැහැ. ඒතර මෙතන හයිඩ්‍රජන් කීයක් එන්න ඕන? 3ක් එන්න ඕන. මෙතන හයිඩ්‍රජන් දෙක එන්න ඕන. අග්ගිස්සේ මෙහෙම අදින්න. ඒතර මේක තව අකුලවුවොත් එහෙම යම් තැනක මෙන්න මෙහෙම තිබ්බොත් ඔයාලා දැනගන්න ඕන මේ ඉන්නේ කවුද? බියුටේන්. කාබන් 1යි 2යි 3යි 4යි. දැන් අපි කතා කරගෙන ආවේ ඇල්කේන විතරක් අකුලලා ලියන ක්‍රමය. ඇල්කේන කෙටියෙන් පෙන්වන ක්‍රමය. ඇල්කීන උනත් මේ ක්‍රම වලින් පෙන්වන්න පුළුවන්. බලන්න. කීපයක් කතා කරන්න. ඇල්කීනයක් අපි ගමු. පළවෙනි ඇල්කීනය තමයි චූටිම එක්කෙනා මෙයා. මේ කවුද? එතීන්. මේ ඉන්නේ කවුද? චූටිම ඇල්කීනය එතීන්. මේක කෙටි කරලා ලිව්වොත් එහෙනම් ඔයාලට දාන්න වෙන්නේ මෙහෙම නිකන් ඉරි කෑලි දෙකක් දාලා තිබ්බත් ඔයාලා තේරුම් ගන්න ඕන මෙතන ඉන්නේ කාබන් මෙතන ඉන්න කාබන් දෙපැත්තේ H කීයක් ඉන්නවා? දෙකක් ඉන්නවා. හරි. ඊටසේ මෙහෙම ගත්තොත් මේ ඊළඟ ඇල්කීනය නම් CH3 මෙයාගේ එන්නේ CC දීප්ත බන්ධනය තියෙනවා. අඩෝම ඉරි කැලක් සෙට්. දීප්ත බන්ධනේ H මොනවත් පෙන්වන්නේ නැහැ. මම මෙහෙම කරන්නේ හයිඩ්‍රජන් නැතුව කාබන් එක දාලා අඳින්නම් ඉස්සෙල්ලා. මේක යම් තැනක මම ඉරි කැලි දෙකකුයි එහෙම තනි ඉරි කැලක සෙට් වුණත් ඔයාලා දැනගන්න මෙතන ඉන්න කාබන් එක මෙතනත් ඉන්න කාබන් මෙතනත් ඉන්න කාබන්. මොනවාම කෙටි කරලා පෙන්වන්න පුළුවන්. මෙහෙම තිබ්බොත් CH3 CH2 සිදිත්ත බන්ධනයක් C මෙයා එතීන්. මේ කවුද එතීන්?
මේක propene මේක butene ඇල්කීන ද්විත්ව බන්ධන තියෙනවා මේකත් පෙන්වන්න පුළුවන් ළමයි අපිට CC ද්විත්ව බන්ධනය මෙහෙම කරන්න පුළුවන් මේක කෙටි කරොත් එහෙම අඩුපුලා මෙහෙම පේනවා ඇල්කිල් කාණ්ඩත් ළමයි සමහර තැන්වල කෙටි කරලා පෙන්නනවා බලන්න හරි බියුටින් අපිට පුළුවන් ඇල්කිල් කාණ්ඩත් කෙටි කරලා පෙන්නන්න CH3 කාණ්ඩයක් නම් CH3 කාණ්ඩයක් නම් තේරුම් ගන්න මුල්ම අවස්ථාවල මේක හොඳට දික් කරලා අඳින්න. හරි CH3 කාණ්ඩයක් නම් හොඳට දිග ඇරලා අඳින්න. අකුරනකට වාඩ පුළුවන් මේ පැත්තෙන් H3 දාන්නත් පුළුවන් ඉස්සරහ පැත්තෙන් H3 දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ පිටිපස්සෙන් දාලා තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක පෙන්වන ඉරි කෑල්ලක් විදිහට. ඒතර ඔයාලා දැනගන්න ඕනේ මේ ඉරි කෑල්ල එක කෙලවරේ ඉන්න මොන කාණ්ඩයක්ද ඉන්නේ මෙතිල් කාණ්ඩයක් ඉන්නේ. එහෙම නැත්නම් සමහර තැන්වල ඔයාලා දකි ME කියලා අකුරු දෙකක් දාලා දෙනවා මෙහෙම බන්ධනයක් කරලා. ඒ ඔක්කොගෙම කියන මොන කාණ්ඩයක් ගැනද කියන්නේ මෙතිල් කාණ්ඩයක් ගැන කියයි. CH3 කාණ්ඩයක් වෙන්න පුළුවන් මෙහෙම H3 නැත්නම් මෙහෙම ඉරි කෑල්ලක් දාලා තියෙන වෙන්න පුළුවන් නැත්නම් ME කියලා දාලා තියෙන වෙන්න පුළුවන්. මේ සියල්ලම කියන්නේ මොනවා ගැනද කියන්නේ මෙතිල් කාණ්ඩය ගැන කියන්නේ. ඊළඟ එක්කෙනා C2H5 කියන එක්කෙනා මේ තියෙන මෙතිල් කාණ්ඩය මේ තියෙන එතිල් කාණ්ඩය ඒක එන්නේ කොහමද CH3 CH2 CH3 CH2 මේක කෙටි කරොත් අපිට පුළුවන් CH3 CH2 නැත්නම් එහෙම දාලා තියෙනවා මෙතන තියෙන CH2 කාණ්ඩය මෙතන තියෙන CH3 කාණ්ඩය නැම්මේ මෙන්න මේ කැලේ දෙක විතරක් ගන්න පුළුවන් එහෙම නැත්නම් සමහර තැන්වල එතිල් කියන වචනේ අකුරු දෙක අරගෙන ET කියලා දාලා තියෙනවා. එතිල් කියන වචනේ අකුරු දෙකක් අරගෙන ET කාණ්ඩයක් තියෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඇල්කිල් කාණ්ඩ පෙන්වන්න පුළුවන්. හරි. උන් අපි කාණ්ඩ කෙටි කරලා ලියන විදිහ ඉගෙන ගත්තා. හරි මෙතිල් කාණ්ඩයක් නම් CH3 කියලා තනි බන්ධන තුනක් දාන්න නැත්නම් කාබන් එකට හයිඩ්‍රජන් තුනක් කියලා දාන්න පුළුවන් නැත්නම් ඉරි කෑල්ලක ආග්ගීස්සේ ඉන්න එක. ඉරි කෑල්ල දෙපැත්ත නෙමෙයි හොඳේ එක පැත්තක ඉන්න එක නා. වචනෙන් ඕනනම් ලියා ගන්න. තව පුළුවන් මෙතිල් කියන එකේ ෆස්ට් ලෙටර්ස් දෙක ගන්න. පළවෙනි අකුරු දෙක අරන් අපි ඒක ME කියලා පෙන්නනවා. එතිල් කියන එකේ ඒ කියන්නේ CH3 CH2. එතන CH3 CH2. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක නමල අග්ගිසින CH2 මෙතන CH2. ඒතරවා තේරුම් ගන්න මෙතන ඉන්න CH3 මෙතන CH2. නැත්නම් එතිල් කියන එකේ ඉස්සරහ අකුරු දෙක අරන් අපි දානවා ET කියලා දාගන්න. ET කියලා දාගන්න. ඊට පස්සේ අන්තිම කෙටි කරලා ලියන එක්කෙනා තමයි
ප්‍රොපයිල් කාණ්ඩ. ප්‍රොපයිල් කාණ්ඩ. මොන හරි ගැටලුවක් තියෙනවා ටක් ගාලා අහන්න. ප්‍රොපයිල් කාණ්ඩය. ප්‍රොපයිල් කාණ්ඩයක් කියලා කියන්නේ C3H4. C3H7 වලට කියන නම. C3H7. කොහොමද එයා එන්නේ? CH3 CH2 CH2. හරි. එහෙම නැත්නම් මේක ඕන දිගාරින්න තව ටිකක් කාබන් පරමාණු 3යි දිගට ඉන්නවා. පළවෙනි එක්කෙනාට H3ක් ඉන්නවා. ඊළඟ එක්කෙනාට H2ක් ඉන්නවා. ඊළඟ එක්කෙනාට CH3 CH2 CH2. හරි. අපිට බලන්න දඟර සටහනක් ඇන්දොත් ළමයි මෙහෙම පෙන්වන්න පුළුවන්. එතන CH2 කාණ්ඩයක් වෙන මම මේක නිකන් ඉරි කැලක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙහෙම කරන්න. ඒතර මේ කැලේ හැර මේ පැත්ත ගන්න එපා. මෙතන CH2 මෙතන CH2 මෙතන CH2. මේ ප්‍රොපයිල් කාණ්ඩයෙන් වැදගත් කාරණාවක් කියලා මම මේ කෙටි කරලා ලියන එක නවත්තන්නම්. ප්‍රොපයිල් කාණ්ඩයේ ආකාර දෙකකට ඉන්න පුළුවන්. කාබන් 3යි හයිඩ්‍රජන් 7 ආකාර දෙකකට ඉන්න පුළුවන්. ඔයාලට ඉස්සරහට මේ ඉතාමත් වැදගත් වෙනවා. මම මේකේ මේ ලියන එක ඔයාලට එවන්නම්. මෙහෙම ඉන්න පුළුවන්. CH3 මෙහෙම ඉන්න පුළුවන්. බලන්න මෙතන කාබන් 3යි හයිඩ්‍රජන් 7යි C3H7. කාබන් 3යි හයිඩ්‍රජන් කියලා 7යි. මෙතන වාට පේනවා ඇති මේ කලින් තිබුණේ දිගට ඔක්කොම ටික මේ 1 2 3යි කාබන් 3 පොලිමර් තිබුණා. මෙතන පේනවා ඇති කාබන් එකකට CH3 කාණ්ඩ දෙකක් සෙට් වෙලා. කාබන් එකකට CH3 කාණ්ඩ කීයක් සෙට් වෙලා දෙකක් සෙට් වෙලා. මෙතන මේ සමාන කාණ්ඩ ඉන්න නිසා මේ CH3 කාණ්ඩ දෙක සමාන නිසා ඉංග්‍රීසියෙන් සමාන කියනවා. සමස්ථානික කියන isotopes. හරි. මෙතන සමාන කාණ්ඩ දෙකක් ඉන්නවා. CH3 කාණ්ඩ දෙක මොනවා වෙලාද? සමාන. සමානයි කියන එකට කියනවා iso කියන එක. iso. මේ C3H7 වලට අපි කියන මොනවා කියලාද? isopropyl කියලා කියනවා. මොකද නම? මේකේ නම isopropyl කියලා තිබ්බොත් එහෙම ඒකේ ඇතුලේ තියෙන දැන් මෙතන නම් එහෙම නැහැ. මෙතන කාබන් පරමාණු 3 දිගට ගිහිල්ලා තියෙනවා. 1 2 3. හැබැයි මෙතන කාබන් එකකට හයිඩ්‍රජන් කී ගන්නද නැත්නම් එක කාබන් එකකට CH3 කාණ්ඩ දෙකක් සෙට් වෙලා තියෙනවා. සමාන කාණ්ඩ දෙකක් ඉන්න නිසා තමයි අපි ISO නෙමෙයි හොඳ ISO සර්ජිකල් ස්පීඩ් වල තියෙන isopropyl alcohol. ඒ කියන්නේ සර්ජිකල් ස්පීඩ් කියන්නේ මම අහලා දාන්න. මෙතන තියෙන OH කාණ්ඩයක් තියෙනවා. බලන්න සර්ජිකල් ස්පීඩ් වල ගහලා තියෙන isopropyl alcohol. කියන්නේ මෙන්න මේ කාණ්ඩ. සර්ජිකල් ස්පීඩ් එක කරන් බලන්න ගෙදර තියෙන මෙන්න මෙතනට OH කාණ්ඩයක් තියෙනවා. මේ කාණ්ඩ දෙක මොනවා වෙලාද සමානයි. අපි ඒකට කියන isopropyl කාණ්ඩයක්. ක්ලියර්? isopropyl කාණ්ඩයක් කියන්නේ මෙන්න මේක ඇතුලේ CH3 කාණ්ඩ දෙක සමාන වෙනවා. කෙටි කරලා පෙන්වන්න පුළුවන්. මේක දිගෑරියොත් නම් හොඳට තේරෙන්න දිගෑරියොත් එහෙම කාබන් එකට හයිඩ්‍රජන් 3යි කාබන් එක හයිඩ්‍රජන් 3යි දිගෑරියොත් එහෙම ඒ වගේම කාබන් එකකට හයිඩ්‍රජන් 3යි දිගෑරිය. දංගර සරහන තමයි වැදගත්ම දේ. දංගර සරහන කියන්නේ මෙහෙම තියෙන්නේ. මෙතන තියෙන කාබන් එකක් මම ඉස්සෙල්ලා නිකන් දාලා පෙන්නන්නම්. කාබන් එකක් මෙතනත් කාබන් මෙතනත් කාබන්. එතන මෙතන සංයුජිතය සම්පූර්ණ හයිඩ්‍රජන් කීයක් ඕන? දෙකක් ඕන. මෙතන හයිඩ්‍රජන් කීයක් ඕන? 3ක් ඕන. මෙතන හයිඩ්‍රජන් 3ක් ඕන. මෙතනත් හයිඩ්‍රජන් 3ක් ඕන. මෙතන එක ගන්න එපා. ඊට පස්සේ CH CH3 CH3
නැත්නම් මේක මෙන්න මෙහෙම පේනවා. එතනින් ළමයි ඔය කාබනික සංයෝග කෙටි කරලා ලියනවා කියන එක ඉවර වෙනවා. දැන් මෙතන මේ මුහුම්කරණය පෙන්නලා තියෙනවා. හොඳට අහගන්න. දැන් මෙතන මුහුම්කරණ sp3 නිසා මේකේ යම් චතුස්තලීය ජ්‍යාමිතියක් තියෙනවා. නිකන් චතුස්තලයේ වගේනේ. ඒතර මුහුම්කරණය තියාගෙන ඇන්දොත් එහෙම එදාට එන්නේ චතුස්තලීය විදිහට එන්න ඕන. අපි දල වශයෙන් කොහොමද චතුස්තලීය ඔක නෙවෙයි චතුස්තලීය ස්වරූපේ නමුත් දල වශයෙන් කොහොම ඇන්දොත් එහෙම මේ කාබන් වටේ බන්ධන හතරක් දුන චතුස්තලීයයි මෙහා වටේත් මොනවද නේ චතුස්තලීයයි. මෙහෙම මුහුම්කරණට අනු ඇන්දොත් එහෙම මේකට අපි කියන දැන් බන්ධන ටික විතරක් දැම්මත් ඒක මොන සූත්‍රයද? ප්‍රදර්ශීය සූත්‍රය. එන්න මේකට අපි කියන ප්‍රදර්ශීය සූත්‍රය. මේ තියෙන්නේ. මුහුම්කරණට අනු ඇන්දොත් එහෙම මුහුම්කරණ මෙන්න මෙහෙම කාණ්ඩ ටික පෙන්වුවත් එහෙම මේකට අපි කියන ත්‍රිමානීය ව්‍යුහ සූත්‍රය 3D සූත්‍රය. ත්‍රිමානීය ව්‍යුහ සූත්‍රය. ත්‍රිමානීය ව්‍යුහ 3D සූත්‍රය. හරි. සෑහෙන ප්‍රමාණයක් වලත් එක මම කතා කරා මේකේ. හරි. මම හිතනවා ඔයාලා ওই ටික ගන්න නැති කියලා බලන්න. දැන් මම ඔයාලට පෙන්නන්න සංයෝග කීපයක් අඳින විදිහ. ඇත්තටම ස්ටෑන්ඩඩ් ඕගනික් අඳින පොඩි software එකක් තියෙනවා. බලන්න මම ඔයාලත් එක්ක share කරගන්නම් ඕගනික් ස්ට්‍රක්චර්ස් අඳින්නේ කොහොමද කියලා. හරි. බලන්න මෙහෙම ඉරි කෑල්ලක් ගෙනල්ලා තිබ්බොත් බලන්න මේකේ තියෙනවා CH3 මේ ඉන්නේ මොකද්ද කවුද එතේන් කාබන් එකට හයිඩ්‍රජන් 3ක් ඉන්න පේනවද දන්නේ කාබන් එකට මොනවා 3ක් ඉන්නවද හයිඩ්‍රජන් 3ක් ඉන්නවා එහෙනම් අපිට මෙහෙම කරන්න පුළුවන් මේ වගේ නම් කියන්න බලන්න මේ ඉන්නේ කවුද ළමයි මේ දෙවෙනියට ඇඳපු එක්කෙනා කවුද මේ ඉන්නේ කාබන් දෙකක් ඉන්න ඇල්කේනේ කවුද ඒ ළමයි කාබන් දෙකක් ඉන්න ඇල්කේනේ කවුද CH3 කවුද නම මොකක්ද කවුද එතේන් කවුද එතේන් හරි මෙතන බලන්න CH3 very good එතේන් දැන් මෙතනට ගියාම බලන්න කාබන් එකට හයිඩ්‍රජන් 3ක් ඉන්නවා මෙතන හයිඩ්‍රජන් 3ක් ඉන්නවා මැද එක්කෙනාට මොකුත් දාලා නැහැ හැබැයි එතන ඉන්නේ කවුද කාබන් එකක් ඉන්නවා හයිඩ්‍රජන් කීයක් ඉන්නවද දෙකක් ඉන්නවා එතන මේ ඉන්නේ කවුද CH3 මෙතන මැද ඉන්නේ කවුද ප්‍රොපේන් ඉන්නේ CH3 මැද දාලා නැහැ කවද CH2 එක්කෙනා දාලා නැහැ ඊළඟ එක්කෙනා බලන්න මෙයා කවුද CH3 CH2 මේ කවුද බියුටේන් අර අග්ගිස්සේ කාණ්ඩ දෙක මේ software එකේ නම් පෙන්නනවා ඔයාලට මේ කවුද කාබන් ගාන ගණන් කරන්න කාබන් කීයද 1යි 2යි 3යි 4යි 5යි කාබන් 5යි හයිඩ්‍රජන් මෙතන 3ක් ඉන්නවා 5යි 7යි 9යි 12යි පෙන්ටේන් very good දැන් මේක මෙහෙම අඳින එක හරදරයි ඒ නිසා මෙන්න මෙතන තියෙනවා චේන් අඳින ක්‍රමයක් බලන්න මෙහෙම අඳින්න පුළුවන් ලොකු පොල් තෙල් වගේ කාබනික සංයෝගයක් ගත්තාම තමයි කාබන් 17ක් තියෙනවා මෙන්න මෙහෙම වගේ ලෝරික් මිරිස්ටික් පාමිටික් ස්ටිරික් ඔලෙයික් කියලා කියනවා මේ බලන්න දිග කාබනික සංයෝග මේක දඟරයක් වගේ තිබ්බට මේ තියෙන මොන සංයෝගයක් දිග කාබනික සංයෝගය දිග කාබනික සංයෝගය. ඒතර මේ අග ඉන්නේ අනිවාර්යයෙන් මොන කාණ්ඩද CH3 කාණ්ඩේ ඉන්න. මේ අග්ගිසේ ඉන්නේ මොන කාණ්ඩද CH3 කාණ්ඩ. එජ් එකේ ඉන්නේ මොන කාණ්ඩද CH3 කාණ්ඩ.
මේ වගේ තැනක ඉන්න CH2 කාණ්ඩ. හරි. ඕනනම් කාබන් හයිඩ්‍රජන් සංඛ්‍යාව ගණන් කරලා ගන්න අත්‍යවශ්‍ය නැහැ. අර පොල් තෙල් වගේ ගත්තාම මේ වගේ ඔක්කොම කීයක් තියෙනවද හයිඩ්‍රජන්, කාබන්, ලෝරික්, මිරිස්ටික්, පාමිටික්, ස්ටියරික්, ඔලෙයික් කියලා අපි කියනවා. මොනවද? මේ වගේ එකක්. දඟර සටහන් වලින් ඇඳපු එකක්. හරි. මේකේ තව මෙහෙම තියෙන්නත් පුළුවන්. බලන්න මෙන්න මෙහෙම තියෙනවක් තියෙනවා. ඒ වගේත් ඒ කාබන් ගාන පෙන්වන්නේ මේ software එක හරි ලේසි අපිට අඳින්න. මේ තැන් වල ඉන්නේ මෙන්න මේ තැන් වල ඉන්නේ කාබන්. හරිද? මෙතන කාබන්ට හයිඩ්‍රජන් දෙකයි. මෙතන හයිඩ්‍රජන් දෙකයි. CH2 නෝම තියෙනවා. මේක අහලා දාන්න මේවා. ඔය අපි කතා කරේ ඇල්කේන ටික අඳින විදිය. ඊට ඇල්කීන අඳින්න ගියාම ළමයි ඩබල් බොන්ඩ්ස් වලින් අඳින. යම් තැනක ඔය තියෙන මොකද්ද? ඇල්කීනය එතීන්. හොද ඇල්කීනය එතීන්. මම ඔයාලට මේකට PDF එකක් දානවද? මම දැන් දාලා දිනවද දන්නේ නැහැ ඒක. මම ඒක දැන් අර ඉස්කෝල ළමයින්ට 7:00ට පටන් ගන්නකොට ඔයාලා අනිවාර්යෙන් ඉස්කෝල කට් කරන්න බෑ. මොකද ඒ ටීචර්ස්ලාත් ගොඩක් මහන්සි වෙනවා ඔයාලට මොන හරි දෙයක් උගන්වන්න. ඒක නිසා ඉස්කෝල එකට අනිවාර්යයෙන්ම යන්න. හරි. ඔය නැත්තම් අවුල් වලාවේ නැති වුණාම බලන්න දැන් ප්‍රොපීන් වගේ එකක් ඇන්දොත් එහෙම මෙහෙම තියෙනවා. මේ තියෙන්නේ තේරුම් ගන්න අමාරු වෙන කියන්න මෙතන තියෙන CH3 කාණ්ඩයක්, මෙතන තියෙන CH2 කාණ්ඩයක්, මෙතන කාබන් එකක් ඉන්නවා, එයාට හයිඩ්‍රජන් කීයක් ඉන්නවද? එකක් ඉන්නවා. ඔන්න ඔය අයිඩියා එක. ස්කෝල් එකට යන්න මම මේක රෙකෝඩින් එක දානවා. ගිය සතියේ නම් රෙකෝඩින් එක දාන්න බැරි වුණා. දන්නවා. මම ඒක රෙකෝඩින්ග්ස් මොකුත් ගන්න බැරි වුණා. හරි. ඊළඟ එක්කෙනා මෙහෙම තියෙන්න පුළුවන්. බලන්න. ඔයාලට තේරෙන්නේ නැත්නම් කාබන් ගානයි හයිඩ්‍රජන් ගානයි දාගන්න. මෙතන C එකක් දාගන්න. මෙතන C එකක් දාගන්න. මෙතන H එකයි. මෙතන CH2 හරි. නෝම අදින්න පුළුවන්. මේක හොඳ drawings වලට හොඳ මේකක්. ඊළඟට අර බෙන්සීන් කියන එක ගැන චුට්ටක් පෙන්නන්නම් මම ඔයාලට. අපි ඉස්සරහට මේක පාවිච්චි කරනවා. දැන් මෙන්න මේ දෙක ළමයි පටල ගන්නවා. මම ඒ නිසා ඒ දෙකම ගන්නවා. හරි. මේ වගේ සංයෝග තිබ්බොත් එහෙම බය වෙන්න එපා. මුළු වල අනිවාර්යෙන් ඉන්නේ කාබන්. මුළු වල ඉන්නේ කවුද? කාබන් ඉන්නේ අනිවාර්යෙන්. මේ දෙන්න එකක් නෙවෙයි. හරි. ඊට පස්සේ මේ තැන් වලට දැන් මෙතන බන්ධන දෙකයිනේ තියෙන්නේ. තව දාගෙන හයිඩ්‍රජන්. එක කාබන් එකකට හයිඩ්‍රජන් දෙක ගානේ ළමයි ඔක්කොම හයිඩ්‍රජන් කීයක් එන්න ඕන? කීයක් එන්න ඕනද? ගණන් කරලා කියන්න බලන්න ටක් ගාලා හිතෙන්. එක කාබන් එකකට හයිඩ්‍රජන් දෙක ගානේ ආවත් මේව ගැන 2000ට කලින් කතා කරන්න තියෙනවා මේ වම් පැත්තේ ඉන්න එක්කෙනා ගැන. C6යි H12යි. මේ ඉන්නේ කවුද? C6යි H12යි. very good. හැමෝම ටයිප් කරලා එවන්න. හොඳයි very good. මෙතන ඉන්නේ කවුද? කාබන් එකක් කර එකක් ද්විත්ව බන්ධනයක් කවුද වෙන්නේ? ඔයාලා මගේ WhatsApp status බලුවොත් වෙන්නේ අලුතෙන් හොයාගෙන තියෙනවා බෙහෙත ගැන කලින් තිබිච්ච එකක්. නමුත් ක්ලිනිකල් ට්‍රයල් වලින් පාස් වෙලා දිනවා. dexamethasone කියන එක දෙන්න පුළුවන් කියලා COVID-19 patient ලට. ඒකේ ස්ට්‍රක්චර් එක ඇති. ස්ට්‍රක්චර් එක ඔයාලගේ මේ වගේ පෙන්න නැති සේව් වෙච්ච වගේ ස්ට්‍රක්චර් එක බලන්න කොහොමද ඇඳලා තියෙන්නේ කියලා. මම අද එකක් දාන්න. තව එකක් හොයාගෙන තියෙනවා ඊයේ ක්ලාස් එකේ ඉන්න ළමයි දන්නද? ප්ලාස්ටික් තමයි ලෝකෙ තියෙන ලොකු ප්‍රශ්නයක් දැනට ඒක. ප්ලාස්ටික් වැනිලා බවට පත් කරන්න පුළුවන් ටෙක්නොලොජි එකකුත් හොයාගන්න. ඒකෙත් බලන්න ස්ට්‍රක්චර් එක වැනිලා වල මම දාපුවාම ඒකෙත් තියෙන්නේ මේ දඟර සටහන් ක්‍රමයට තමයි අඳින්නේ ලොකු
කාබනික සංයෝග අදිත්‍ය. මෙතන මේ කාබන් 6යි හයිඩ්‍රජන් කියලා 6 C6යි H6. මේ තමයි බෙන්සීන්. හරි. අහන්න. මෙන්න මේකට කියන්න නම කියන්න කලින් මෙන්න මේක අපිට හම්බෙන චාලක රසායනය කියන පාඩමේ. කොහෙද හම්බෙන්නේ? තනත් එක්කම කියන්න. මෙන්න මෙයාව හම්බෙනවා අපිට චාලක රසායනය කියන පාඩමේ. හරි. ත්‍රිකෝණ හම්බෙනවා අපිට. චතුරස්‍ර හම්බෙනවා. හැබැයි ත්‍රිකෝණය විතරයි A level හම්බෙන්නේ. නමුත් මේවා මතක තියාගන්න මොකුත් ඕනේ නැහැ. ඊට පස්සේ පංචාස්‍ර හම්බෙනවා. ඊට පස්සේ අපිට හම්බෙනවා ෂඩස්‍ර හම්බෙනවා. මේ මෙතන ඇඳපු එක්කෙනා. හරි. මේ වගේ මොනවා දාලා නැද්ද ළමයි? හයිඩ්‍රජන් ටික දාලා නැහැ. හරි. just දැනුමට විතරක් ඇති. මේකේ මේ අග්ගිස්සේ ඉන්නේ හැම වෙලාවෙම කාබන්. හරි. මේව ගැන කතා කරන්නේ නැහැ සිලබස් එකට. හොඳ ඒක දැනගත්තාම ඇති තියනවා කියලා. මේ තැන් වල ඉන්න හයිඩ්‍රජන් සූත්‍රය කියන්න බලන්න. මේ චතුරස්‍රය මේ තැන් වල ඉන්න කාබන්. එක්කෙනෙකුට හයිඩ්‍රජන් කීය ගාන එනවද? 2 ගාන එනවා. මේ ඉන්නේ C3යි H6යි. කාබන් කාබන් අතර තියෙන මොන බන්ධනද ළමයි තියෙන්නේ? තනි බන්ධන තියෙන්නේ. මෙතන තියෙන්නේ එකක හයිඩ්‍රජන් 2 ගාන දෙවරක් හතර කිය දෙන්නේ C4යි H8යි. C4යි H8යි. මෙතනත් එහෙමයි කාබන් 1යි 2යි 3යි 4යි 5යි. මෙතන තියෙන්නේ C5යි H10යි. මෙතන තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි 1යි 2යි 3යි 4යි 5යි. අපි දෙකක් අඳින්න නැතුන් ඉමු එකක්ම කරලා දාමු. දැන් මේක මම මෙතනට ගන්න. හරි. මෙන්න මේවා ගැන ඔයාලා just පොඩි අයිඩියා එකක් තිබ්බහම ඇති. මෙයාගේ සූත්‍රය කොහොමද එන්නේ? C6 H12. මෙන්න මෙතන ඇඳලා ඉන්නවා මම යා. කවුද? C6 H12. කාබන් 1යි 2යි 3යි 4යි 5යි 6යි. කවුද? C6යි H12. මේ වගේ ළමයි කාබන් කාබන් තනි බන්ධන තියෙන ඇල්කේන ලක්ෂණ තියෙන නිසා අපි මේවට නමක් කියනවා චක්‍රීය ඇල්කේන. නිකන් just for idea මේවා චක්‍රීය ඇල්කේන. මේවා out of syllabus. නමුත් මේවා ගැන යාන්තම් පොඩ තියෙනවා. මේ සයික්ලෝහෙක්සේන් හම්බ වෙන බෙන්සීන් පැහැදිලි කරන තැන. සයික්ලෝහෙක්සේන් කියන එක ගැන හම්බ වෙනවා. නැත්නම් සමහරව 5 බන්ධන තුන දාන්නේ නැහැ මැදින්. 5 බන්ධන තුන දාන්න නැතුණා මෙයා මොනවා බවට පත් වෙනවද? සයික්ලෝහෙක්සේන් බවට පත් වෙනවා. මෙන්න මේවට අපි කියන චක්‍රීය ඇල්කේන්. අද නම C6H12. ඒවත් අපි එකට නමක් කියන මොනවා කියලාද? චක්‍රීය ඇල්කේන්. කලනම් චක්‍රීය ඇල්කේන්. චක්‍රීය ඇල්කේන්. okay. අපි සාමාන්‍යයෙන් දැන් රේඛීයවනේ තියෙන්නේ. චක්‍රීය ඇල්කේන්. C3H6 C4H8 C5H10 C6H12 වගේ. මෙයා ගැන අපි කතා කරනවා බෙන්සීන් තියෙන තැනදී. මෙතනදී අපි මෙයා ගැන කතා කරනවා චාලක රසායන තැනකදී ප්‍රතිසංවිධාන ප්‍රතික්‍රියා කියලා જાතියක් වෙනවා. මෙතනදී මෙයා ගැන කතා කරන මේවා ගැන නම් අපි කොහෙදවත් පොඩිවත් සාකච්ඡාවක් හම්බෙන්නේ නැහැ. මොකද පේපර්ස් වල එහෙම තියෙන බුල මම දෙන මොඩල් පේපර්ස් වලින් වල. අනිත් එක අපි හිතාගෙන ඉන්නවා මේ ඔන්ලයින් ක්ලාස් එකට එන ළමයින්ට පොඩි ඔන්ලයින් ටෙස්ට් එකක් ලෑස්ති කරන්න. ඔන්ලයින් ටෙස්ට් එකක් ලෑස්ති කරන්න. ඒක ඔයාලා පහත දාන්න මොකුත් නෙමෙයි. අපේ දවස තමයි සාමාන්‍යයෙන් අඟහරුවාදා ඔන්ලයින් ටෙස්ට් එකක් ලකුණුත් ඔන්ලයින් හම්බ වෙනවා. හැම අඟහරුවාදම හවස දැනට ප්ලෑන් කරලා තියෙන හැම අඟහරුවාදම හවස 7 ඉඳන් වැඩි නෑ MCQ type ප්‍රශ්න ගණන් හදන්න තියෙනවා නම් MCQ එකේ answers ටික දාලා තියෙනවා. මොකද සබ්මිට් කරන්න බැරි නිසා ඔයාලට තියෙන්නේ වර්ණ වලින් තෝරන්න නිශ්චිත කාලයක් දෙනවා. ඒ කාලය ඇතුළත ටෙස්ට් එක ඉවර කරන්න ඕන. අපි try කරනවා මේ අඟහරුවාදා ටෙස්ට් එක තියන්න. ඒතර හැමදාම ඉගෙනගත්ත කොටස් වලින් අපි හැමදාම ඉගෙන ගන්න කොටස් වලින් ටෙස්ට් එකක් අඟහරුවාදා රැයට
අඟහරුවාද හවස ඔයාලට ඉවලුවේෂන් ටෙස්ට් එකක් ඉගෙන ගත්ත පාඩමේ ඕගනික් වලයි වායුවයි සහ කැල්කියුලේෂන් වගේ කොටස් එකතු කරලා මුල් පාඩම් එක්ක වැඩි නෙවෙයි MCQ 10ක් 15ක් 20ක් වගේ MCQ 10ක් විතර ලොකු ස්ට්‍රෙස් එකක් ගන්න දෙයක් නැහැ. දිගටම දැන් ඕගනික් වල සංයෝග හඳුනා ගැනීම වගේ දේවල් තියෙන්න පුළුවන්. එන අඟහරුවාද බොහෝ දුරට ඉඳන් මේ ටෙස්ට් එක තියෙයි. හැමෝම ඔයාලා ඒක ලියන්න අපිට පුළුවන් ඔයාලට තියෙන තැන ටිකක් වර්ධනය කරගන්න පුළුවන්. හරි. බලන්න හැමෝම try කරන්න ඒකට සම්බන්ධ වෙන්න ඕගනික් සහ ඊට පස්සේ හරි. මෙතන මම ක්ලියර් කරන්න. කන්ටෙක්ට් හැම අඟහරුවාදම ටෙස්ට් එකක් 22 ළමයි හැමෝම ලියන්න උත්සාහ කරන්න ඒක. හරි. එතකොට මේ බෙන්සීන් ඉන්නේ. මේ තියෙන්නේ බෙන්සීන්. ඒකේ අර තියෙන ලක්ෂණය තමයි එකක් ඇර එකක් මොන බන්ධනද? ද්විත්ව බන්ධන තියෙනවා. ද්විත්ව බන්ධනයයි තනි බන්ධනයයි. ද්විත්ව බන්ධනයයි තනි බන්ධන මොනවම තියෙනවා. එකක් ඇර එකක් මොන බන්ධනද? ද්විත්ව බන්ධන තියෙනවා. මෙහෙම තිබ්බොත් එකක් කර එකක් ද්විත්ව මේක රෙකෝඩින් එක අදම දාන්න කියන්නම් මම බලන්න අපව එකක් කර එකක් ද්විත්ව බන්ධන දාන්න. ඒතර මේ කවුද හයිඩ්‍රජන් එක ගන්න සෙට් වෙන්නේ මේ තමයි බෙන්සීන්. පටල ගන්න එපා මේ දෙක. එකක් කර එකක් කියන්නේ කවුද? මේ දෙකේ වෙනස තමයි මෙයාගේ තියෙන මොනවා විතරක් තියෙන්නේ. කාබන් කාබන් තනි බන්ධන විතරයි තියෙන්නේ. මෙතන ගියාම තියෙනවා කාබන් කාබන් ද්විත්ව බන්ධන හැර තනි බන්ධන. මේ තමයි බෙන්සීන්. අහගන්න ළමයි. මේවට අපි කියන ඇරෝමැටික සංයෝග. මේකේ හේතුවක් වෙන පැහැදිලි කරන්න. දැනට අපි තේරුම් ගමු සුවඳයි කියන. මොන සංයෝගද මේ ඇරෝමැටික සංයෝග. හරි? ඇරෝමැටික සංයෝග. ඇරෝමැටික සංයෝග වලින් ළමයි චූටිම එක්කෙනා තමයි කවුද? බෙන්සීන්. අපි කතා කරන්නේ ඒ ලෙවල් වල මෙයා ගැන කතා කරනවා. බෙන්සීන් ඇරෝමැටික සංයෝග වලින් චූටිම එක්කෙනා ගැන. නමුත් ඒ හැරුණාම තවත් ඇරෝමැටික සංයෝග තියෙනවා. බලන්න. ඒවා අපි මෙන්න මෙහෙම එකක් ගැන අපි කතා කරනවා. මේ තියෙන්නේ බෙන්සීන් වලලු දෙකක් තියෙන ඇරෝමැටික සංයෝග. හරි. බෙන්සීන් වලලු දෙකක් තියෙන ඇරෝමැටික සංයෝග. සමහරක් වෙලාවට මේ බෙන්සීන් වලලු ගාන ගොඩක් වැඩි වෙන්න පුළුවන්. කොලෙස්ටරෝල් වගේ ගත්තාම මේ වගේ බෙන්සින් වල ගොඩාක් සෙට් වෙනවා. ඇරෝමැටික සංයෝග ලක්ෂණ තියෙනවා. ඔන්නෝම සංකීර්ණ සංයෝග. ඉස්සරහට ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ඒ ඕගනික් කෙමිස්ට්‍රි වලින් ඉස්සරහට ඉගෙන ගත්තොත් එහෙනම්. ෂඩස්ත්‍රාකාර වේග ගොඩාක් එකතු වෙලා හැදෙන්නේ. මම හිතනවා ඔයාලට ඕගනික් වල ක්‍රියාකාරී කාණ්ඩ සම්බන්ධයෙන් සහ සංයෝග සම්බන්ධයෙන් පොඩි අදහසක් ඇති කොහොමද අපි සංයෝග වෙන් කරගන්නේ හදාගන්නේ කොහොමද කියලා. හරි. දැන් මම යන්නම් අර මම කියපු PDF එක බලත් එක්ක කතා කරන්න. ඔයාලට කරන්න තියෙන සංයෝග හඳුන්වන්න විතරයි තියෙන්නේ. ඒක හඳුන්වලා අනිවාර්යයෙන් මට එවන්න. මම මේක කරෙක්ට් කරලා ඔයාලට දෙන්න කියන්න. මොකද ඕගනික් පටන් ගන්න තැන නිසා අපි ඒව හොඳට අල්ල ගන්න ඕන. මේකේ බලන්න මේක තමයි මේ ටියුට් එක එවා ගන්න උවමනාවක් තිබුණාට තාන්න යන විදිහක් නැහැ. හරි. මෙන්න මේක තමයි මම ඔයාලට ඒක අද දාන්නම් ගෲප් එකට. මෙතන තියෙන සංයෝගවල නම මොනවත් නෙවෙයි අහලා තියෙන ඔයාලගේ පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඉල්ලන්නේ. හැඳින්වීම දෙන්න කියලා කියනවා. දැන් බලන්න පළවෙනි එකේ ඉස්ලාම් ක්‍රියාකාරී කාණ්ඩ අඳුර ගන්න පුළුවන්ද කියලා බලන්න. ඒකේ තියෙන කාණ්ඩ මොනවද කියලා බලන්නකෝ. ඉතින් කාණ්ඩ හරි පළවෙනි කම්පවුන්ඩ් එකේ ඒකේ මොනවද ඔයාලට පේන්න තියෙන ක්‍රියාකාරී කාණ්ඩ ළමයි ෆස්ට් වන් එකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ පළවෙනි එකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ වලට මොනවද පේන්න තියෙන්නේ CH3 තියෙනවා CH2 තියෙනවා CH තියෙනවා CH3 තියෙනවා මෙතන තියෙන CH2 තියෙනවා මෙතන CH2 තියෙනවා මෙතන CH2 Cl තියෙනවා CH3 CH2 CH
CH3 CH2 CH2 C මේකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩය දිහා බලලා තමයි ළමයි අපි සංයෝගය හඳුන්වන්නේ. මේකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩය තමයි මෙන්න මේ Cl එක හැලජනය. හරි. කාබනික සංයෝගයක හැලජනයක් තිබ්බොත් ඒකට අපි නමක් කියන මොනවා කියලාද? ඇල්කිල් හේලයිඩ්. මෙයාගේ හැඳින්වීම අපි ලියන මොනවා කියලාද? ඇල්කිල් හේලයිඩ්. ඒ මොනවාද? ඇල්කිල් හේලයිඩ්. කාබනික සංයෝග හැලජනයක් තිබ්බත් අපි කියන මොනවා කියලාද? ඇල්කිල් හේලයිඩ් කියන. හරි. ඔයාලට පුළුවන් මේ සංයෝග මොකද්ද කියලා අඳුරගන්න. මේක මොකක්ද? සංයෝග වර්ගය. මේක තියෙන ක්‍රියාකාරී කාණ්ඩ බලන්න. 5 බන්ධන හෝ විද්‍යුත් ඍණ පරමාණු වල එකතුවක්. කවුද මේ ඉන්නේ සංයෝගේ? කාබනික සංයෝග වර්ගේ. අලම මොකද්ද මේ කාබනික සංයෝග වර්ගේ? right very good උත්තර දෙකක් ආවා. පින්න සංදීප කේෂාන් හොඳයි. ඒකේ තියෙනවා මොන බන්ධනයක් පේන්න තියෙනවද? තනි බන්ධන අතර ද්විත්ව බන්ධනයක් තිබ්බොත් තනි බන්ධන ප්‍රතික්‍රියා කරන්නේ නැහැ ළමයි. ඒ වගේ වෙලාවක අපි කියන මේක මොකක් කියලාද? ඇල්කීනය. මේක ද්විත්ව බන්ධනයක් තිබ්බොත් අපි කියමු ඇල්කීන කියලා. ඇල්කීන. ඊළඟ සංයෝග වර්ගය මොකක්ද? try කරන්න හැමෝම ක්‍රියාකාරී කාණ්ඩය දිහා බලලා නම කියන්න. කවුද ඊළඟ සංයෝග වර්ගය? තමයි right ඉස්කෝලේ ක්ලාස් එකට left වෙන ළමයි left වෙන්න ගැටලුවක් නැහැ. මම recording එක දාන්නම්. ඉස්කෝලේ එකට අනිවාර්යයෙන්ම යන්න හොඳේ. ටීචර්ස්ලා ගොඩක් මහන්සි වෙලා online එන්නේ. අපෙත් එහෙමයි සමහරුන්ට සිග්නල් නැහැ. එළියේ සිග්නල් තියෙන තැනකට ගිහිල්ලා එහෙම ඉන්නේ. ඒතර ඔයාලා යන්න නැති වෙනකොට ඒකට දුක හිතෙනවා ඇත්තටම. නිසා ක්ලාස් ඉස්කෝලේ එක හට් කරන්න එපා අනිවාර්යෙන් යන්න. මධ්‍යසාර කියලා කියනවා. ඔව් සංදීප මොනවාද ඒකේ තියෙන්නේ? OH කාණ්ඩය දිහා බලලා අපි කියන මේකේ හැඳින්වීම මේක මොනවා කියලාද? ඇල්කොහොලයක්. ඖෂධි හොඳයි. මොකද්ද? ඇල්කොහොලයක් කියලා කියනවා. මොනවා දිහා බලලාද කියන්නේ මේක? OH කාණ්ඩය දිහා බලලා අපිට නමක් කියන ඇල්කොහොලයක් මේක. හරි. ඊට පස්සේ මෙන්න මේක අඳුර ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? මේ සංයෝගයේ කවුද කියලා? මෙතන ළමයි හදා ගන්න ඔයාලා ප්‍රශ්නේ ලියද්දි මෙතන CH2 කියලා දාන්න. මේ සංයෝගය මොකද්ද? හතරවෙනි එක. පළවෙනි එක හැලජනයක් ඉන්න නිසා ඇල්කිල් හේලයිඩ්. ඊළඟ ද්විත්ව බන්ධනයක් නිසා ඇල්කීනය. OH එකක් ඉන්න නිසා ඇල්කොහොලයක්. මේක මොකක්ද? ඇල්කේනයක්. හොඳයි. සමහර ඕගනික අල්ලගෙන I'm so happy. මේක ඇල්කේනයක්. මම එතන CH2 කරගන්න හතරවෙනි එක නැත්තම් හයිඩ්‍රජන් ගාන ගැලපෙන්නේ නැහැ. පුළුවන් නම් පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න සංයෝග ටික අපි කරගෙන යන ටික. නාමකරණ අපි ලබන සතියේ කරනවා කාබනික සංවල නාමකරණ හෙමින් කරගෙන යන හොඳට ඔයාලට තේරෙන්න. මෙතන බලන්න. මෙතන OH කාණ්ඩයක් තියෙන මේක මධ්‍යසාර නැත්නම් ඇල්කොහොල්. මේ ඇල්කොහොල් එහෙම නැත්නම් මධ්‍යසාර. මේක මොකක්ද? මේ බෙන්සීන් වල අහගන්න බෙන්සීන් පෙන්වන ක්‍රම දෙකක් තියෙනවා ළමයි. එකක් තමයි ද්විත්ව බන්ධන තුනක් දාන එක. එහෙම නැත්නම් යම් අවස්ථාවල මේකේ මැදි රවුමක් අදින්න. හරි මේ ඉන්නේ කවුද? බෙන්සීන්. හරි. බෙන්සීන් හිටියොත් තමයි අපි නමක් කියන ඇරොමැටික කියලා. බෙන්සීන්ට මොනවා කියලා කියනවද? ඇරොමැටික කියලා කියනවා. සුවඳ නිසා කියලා අපි කියනවා ඇරොමැටික. අපි මේකට කියනවා ඇරොමැටික ඇල්කේන ලක්ෂණ තියෙනවා. මේක ඇරොමැටික් ඇල්කේනයක් කියලා දාන්න හැඳින්වීම. ඇරොමැටික් ඇල්කේන. මෙයා මොකද්ද? 7 වෙනි එක කවුද try කරන්නේ? 7 වෙනි සංයෝගය මොන වගේ එකක්ද ළමයි? 7 වෙනි සංයෝග වර්ගය මොකක්ද?
හත්වෙනි try කරන්න බලන්න. අර 9 අගට එන ප්‍රත්‍යයෙන් බලලා කියන්න පුළුවන්. 9 අගට එන suffix එක දිහා බලලා කියන්න පුළුවන්. හැමෝම try කරන්න. 9 අගට එන suffix එක දිහා බලලා කියන්න පුළුවන්. කවුද? නමේ අගට එන suffix එක දිහා බලලා කියන්න පුළුවන්. කවුද? අගට පේනවද 9 අගට ඉන්නවා ඇමයිඩ් කියලා කෑල්ල. අම්ල හේලයිඩ නෙවෙයි පුතේ. අගට තියෙන ඇමයිඩ් කියලා තියෙන ඒමයිඩ්. නේද? මෙන්න මේක දිහා බලලා කියනවා මේක මොන වගේ එකක්ද ඒමයිඩ්. ඒමයිඩ්. දැනට මේකේ නාමකරණ ගැන හිතන්න එපා. ක්‍රියාකාරී කාණ්ඩ මෙහෙම දාගන්න C ද්විත්ව බන්ධනයක් NH2 තියෙන එක. දැනට සරලව තේරුම් ගත්තොත් C ද්විත්ව බන්ධනයක් NH2 තියෙන එක. හරි. මේක මොකක්ද? හැමෝම try කරන්න වැරදුනට කමක් නැහැ. මොකද මේ 8 වෙනි සංගමය. අලම 8 වෙනි එක මොකක්ද? මේක. කීටෝනයක් කියලා කියනවා හොඳ උත්සාහයක්. හැමෝම try කරන්න. මොකද මේ සංයෝග වර්ගය ළමයි? මේක ඒකේ පේනවද මෙන්න මේකටම කියන්න පුළුවන් අපිට R කාණ්ඩයක්. R මෙතන තියෙනවා C ද්විත්ව බන්ධනයක් හෝ කාබෝසිලික් අම්ලයක්. හොඳයි දෙවෙනි අවස්ථාව. මෙතන පේනද O එකක් තියෙනවා ළමයි. මෙන්න මෙතන කාබන් ගණන් කරලා බලන්න කීයක් තියෙනවද කියලා. කාබන් 3යි H7යි. C 3යි H7යි. මේ ඇල්කිල් කාණ්ඩයක් තියෙනවා. නැත්නම් R කාණ්ඩය. දැන් මතක් කරලා බලන්න මෙන්න මේ වගේ එකක්. මේ කාණ්ඩය R කාණ්ඩයක් වගේ මේ තියෙන C ද්විත්ව බන්ධනයක් හෝ මේ තියෙන O එක අන්න හරි. උත්තරයක් ආවා. මෙන්න මේක R කාණ්ඩය. ඔය පුතේ කීටෝනයක් නම් නෙවෙයිනේ. කීටෝනය මෙහෙම එන්න ඕන. C ද්විත්ව බන්ධනයක් හෝ R දෙපැත්තටම R කාණ්ඩ දෙකක් ඉන්න ඕන. මෙතන ඉන්නේ O එකට R එකක් තියෙනවා. මොකද්ද මේ? O එකට R එකක් තිබ්බොත් අපි කියනවා මොනවද කියන්නේ? එස්ටර්. එස්ටර්. මොකද්ද? එස්ටර්. හරි. හොඳයි. නිමාෂා හොඳයි. චතුමිනිය හොඳයි. very good. ඒ මොකද්ද එස්ටර්? අර මේවා රවුන්ඩ් කරලා ඕනනම් දාගන්න ඔයාලා සංයෝග එකක් ගාලා ඇඳලා මේකේ ඔයාලා දන්නේ නැති සංයෝග අඳුර ගන්න බැරි ඒවා ඇති. it's okay. අපි ටික ටික ඇඩැප්ට් වෙමු මේකට. මේක අනිවාර්යෙන් කරලා තියන්න මේ සතියේ. මේක පෝස්ට් කරන්නම් කියලා හිතාන් හිටියේ නමුත් යා ගන්න විදියක් උන්නේ නැහැ 14 6:21 වෙනකන් ඉන්න ඕන. කොච්චර කාලයක් ඇතුළේ ඉන්න වෙන්නේ දන්නේ නැහැ නේද? හරි. බලන්න මෙතන CH2 C ද්විත්ව බන්ධනයක් හෝ මෙන්න මේ කාණ්ඩ. මේක R කාණ්ඩයක්. මේකත් R කාණ්ඩයක් C ද්විත්ව බන්ධනයක් හෝ එස්ටර් කාණ්ඩ. ඔක්කොම ඕගනිකල් ප්ලැට්ෆෝම් එක කියන්නේ අපි ක්‍රියාකාරී කාණ්ඩ ටික. හරි. මේක උත්සාහ කරන්න ඔයාලට chance එක දෙනවා. මොකද්ද මේ සංයෝගය? තමයි මොකද්ද මේ සංයෝග වර්ගය? just right. හැමෝම try කරන්න හැමෝම answer එකක් දෙන්න පුළුවන් නම් හොඳයි. හැමෝම answer එකක් දෙන්න try කරන්න. ඉස්තර ඕෂධී හැමෝම answer සෙවන්න. නිමාෂගේ answer එක හරි. answer සෙවන්න ළමයි. ඕෂධී කීටෝන වැරදි. හොඳට අර ක්‍රියාකාරී කාණ්ඩේ ටච් වෙලා තියෙනවා. නීම් සරා හරි very good. කොහොමද? මෙතන එන්නේ මේ පැත්තේ තියෙන ළමයි R කාණ්ඩයක් තියෙනවා.
හරි මෙතන O එකක්. මෙතන තියෙන කාබන් 3 H7ක් තියෙනවා. C3 H7 කියලා කියන R කාණ්ඩය. ROR තියෙනවා නම් මේවට අපි කියන ඊතර. මේ මොනවාද? ඊතර. මේ මොනවාද ඊතර? මේ මොනවාද ඊතර? හරි මේක try කරන්න අවස්ථාව. හැමෝම ආන්සර් එකක් එවන්න පුළුවන් නම් මම ගොඩක් සතුටුයි. මේ සංයෝගය. සංදීප තමයි ඉස්සලාම හරියටම උත්තරේ දුන්නේ. අනිත් අය try කරන්න. මොකද්ද මේ කම්පවුන්ඩ් එක? වීඩියෝ එක බලන අයත් පොඩ්ඩක් වෙලා වීඩියෝ එක පෝස් කරලා බලන්න සංගමපති ලඳුර ගන්න. නිම්සරා try again. පැතුම් try again. හැමෝම try කරන්න ළමයි. මොකද්ද මේ සංයෝග වර්ගය? නිමාෂ හරි උත්තරේ. පැතුම් නෑ. try again. දැන් කාබන් ගානත් එක්ක ගණන් කරලා බලන්න. මෙතන තියෙන්නේ C2යි H5. H5 C ද්විත්ව බන්ධනයක් හෝ මෙතන තියෙන කාබන් 3යි H7ක් තියෙනවා. ඔයාලා හොඳට ආදේශ කරලා බලන්න මෙතන ඉන්නේ දෙවරක් 2 4 1යි 5යි. මෙතන දෙවරක් 3 6 1යි 7යි CNH 2යින් ධන 1 පිළිපදිනවා. ඒ කියන්නේ දෙපැත්තේ තියෙන මොන කාණ්ඩ දෙකක්ද? R කාණ්ඩ. කීටෝන RC ද්විත්ව බන්ධනයක් හෝ R පිළිපදිනවා මේ මොනවාද? කීටෝන. කීටෝන. very good. නිම්සරා කීටෝන. හරි. ගොඩක් අය ඒකට හරි උත්තරේ දුන්නා. හැමෝම try කරන්න. මේ 11 වෙනි එකත් මොකක්ද? 11 වෙනි 11 වෙනි එකත් මොකක්ද? ඒකත් කීටෝනයක් නේ. C ද්විත්ව බන්ධනයක් හෝ දින කාබන්ට very good. දෙපැත්තෙම R කාණ්ඩ දෙකක් සෙට් කරනවා. මේ මොකද කීටෝන. හරි. මේක මොකක්ද? මේක ඇරිල් හේලයිඩ් නෝ ඇරිල් හේලයිඩයක් කියලා මම කියන්න පුළුවන්. තව try කරන්න බලන්න. මෙතන හංගල එක්කෙනෙක් ඉන්නවා. කවුද මෙතන ඉන්නේ? මෙතන ඉන්නේ කවුද? මේකේ හංගල ඉන්න කාණ්ඩය තමයි very good. සංදීප උත්තරය ආව සංදීප එකක් කිව්වා, නිමාෂා එකක් කිව්වා. ඔව්. මෙතන තියෙනවා බෙන්සීන්ට හැලජන තිබ්බොත් ළමයි අපි කියන්නේ ඇරිල් හේලයිඩ්. මේ මොනවාද ඇරිල් හේලයිඩ්? බෙන්සීන්ට හැලජන තිබ්බොත් අපි කියන්නේ මොනවා කියලාද කියන්නේ ඇරිල් හේලයිඩ්. අම්ල හේලයිඩ් නෙමෙයි හොඳේ. අම්ල හේලයිඩයක් නම් මෙහෙම එන්නේ. CO කාණ්ඩයට Cl එකක් આવත් අම්ල හේලයිඩ්. ක්‍රියාකාරී කාණ්ඩ පැටලෙනවා නම් වහම හදාගන්න ඒවා පැටලෙන එක එතනින් ලියා ගන්න. මෙතන තියෙන එකක් එක පැටලුණොත් එහෙම සටස් කාල අනිත් පැත්තට ලියා ගන්න. මේක මොකද්ද? C ද්විත්ව බන්ධනයක් හෝ Cl එකක් මොනවාද? අම්ල හේලයිඩ්. බෙන්සීන්ට හැලජන තිබ්බොත් මේන බෙන්සීන් හොඳ. ඒකට අපි කියන ඇරිල් හේලයිඩ්. මෙතන තියෙන කාණ්ඩය හංගලා තියෙන්නේ මෙහෙම තියෙනවා. C ද්විත්ව බන්ධනයක් හෝ තනි බන්ධනයක් OH කියන එක තමයි ඔය CO2H කියන්නේ. මෙන්න මෙතන තියෙන කාණ්ඩ. මෙහෙම තිබ්බොත් මේක මොකද්ද? කාබෝසිලික් අම්ලයක්. මෙහෙම තිබ්බොත් මේක මොකද්ද? කාබෝසිලික් අම්ලයක්. මෙන්න මේ සංයෝගයේ ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් තමයි මේක රවුන්ඩ් කරලා දාන එතන තියෙන ඇරිල් හේලයිඩ් එක. ඔයාලට print out එකක් ගන්න පුළුවන් නම් මේකේ ගෙදර ගන්න පහසුකමක් තියෙනවා නම් ගන්න. මම ටියුට් එක අනිවාර්යෙන් ඔයාලට එවනවා මේ පෝස්ට් කරන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඒවා ගන්න යන්න විදිහක් නැහැ. මේ දවස්වල යවන්න අපි සහ හම්බෙන වාලගෙන දෙගොල්ලම අනාරක්ෂිතයි. දැන් මේක ගිහින් දෙන්න යන්න ඒ වගේ ඒවා කරන්න පුළුවන්. නමුත් එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපිට මේ සංචරණ සීමා දාලා යන්න එපා කියලා කියන්නේ යම් හේතුවක් ඇතුව. ඔයාලා ඊයේ නිවුස් බලුවා නම් ඔයාලා අහන්න නැති අපේ රෝහල් වල ධාරිතාවයේ සෑහෙන ප්‍රමාණයක් මැක්සිමම් අගයට ඇවිල්ලා තියෙනවා. තව රෝගීන් සංඛ්‍යාව දෙගුණ වුණොත් වගේ ලොකු ප්‍රශ්නයක් ඒක අපිට දරා ගන්න බෑ. අපි හැම ප්‍රශ්නයක්ම අපිට කන්න බොන්න ප්‍රශ්න ඇති, ඊට පස්සේ ඉගෙන ගන්න වගේ ප්‍රශ්න ඇති, රස්සාව කරන ප්‍රශ්න ඇති. නමුත් අපි ඔක්කොම කරන්නේ ජීවත් වෙන්න බෑනේ. නිසා අපිට මේක වයලේට් කරන එක හරිම ලේසියි. හොඳ. සංචරණ සීමාව වයලේට් කරන එක හරිම ලේසියිනේ නේද?
පොලිසිය ඇවිල්ලා හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ නැහැනේ. නමුත් නීතිගරුක වෙන එක හොඳ දෙයක්. ඒක අපි කියන්නේ දියුණු වෙන මිනිසුන්ගේ ලක්ෂණයක්. අපි try කරමු ඒක කරන්න ඇත්තටම රට වහගෙන ඉන්න එකෙන් හැමෝටම පාඩුයි. නමුත් ජීවත් වෙන්න වෙමුණා කරන්නත් නේ. අපි මේ විදිහට වැඩේ කරගෙන යන් දැනට අපිට ෆිසිකලි පටන් ගන්න පුළුවන් වෙච්ච ගමන් පටන් ගමු. නමුත් ඒ නීති පිළිපදින එක තමයි හොඳම දේ. හරි. සවාලත් හැම වෙලාවෙම උත්සාහ කරන්න අපිට කොච්චර පුළුවන්කම තිබ්බත් නීති කඩන්න නැතුම් ඉන්න. හරි. බලන්න මෙන්න මෙතන. මේ සංයෝග 13 වෙනි එක මොකක්ද? 13 වෙනි එක. 13 වෙනි සංයෝග වර්ගය මොකක්ද? උත්තර දෙන්න. කවුද 13 වෙනි සංයෝග වර්ගය ළමයි? මොන පළවෙනි උත්තරය ආවා? 13 වෙනි සංයෝග වර්ගය. උත්තර දෙකක් ආවා. නිමාෂ හරි, පැතුම් හරි. තමයි හැමෝම ආන්සර් එකක් දෙන්න. හරි. ඒකේ බලන්න OH කාණ්ඩය දිහා බලලා තමයි නම කියන්නේ. ඒක මොකද්ද? OH කාණ්ඩයක් තිබ්බොත් එහෙනම් අපි කියනවට මොනවා කියලාද? මොනවා කියලා කියනවද? ඇල්කොහොල. තරඳු හොඳයි. මේ මොනවද? ඇල්කොහොල. ක්‍රියාකාරී කාණ්ඩික හොඳට ටච් කර ගන්න ඕන. කලින් සති නෝට් එකේ PDF එකක් මම දාලා ඇති. ඒකත් බලන්න හොඳ. මේක මොකද්ද සංයෝග වර්ගය? මෙයා නිමාෂා very good. first champion. පැතුම් හරි. සංදීප හරි. ඖෂධි හරි. සී දිත්ත බන්ධනයක් හෝ මේ තියෙන තාර කාණ්ඩයක් මේ තියෙන තාර කාණ්ඩයක්. මේ මොනවද? දෙපැත්තටම ආර කාණ්ඩ සෙට් එකක් අපි කියන මොනවා කියලාද? එස්ටර්. සී දිත්ත බන්ධනයක් හෝ ආර කාණ්ඩ. හරි. මේක මම කරපු ප්‍රශ්න ටික හරි ගමන්න ඔයාලා ආපහු කරන්න. කොහොම ටික කරන්න ඕනේ? මේක මොකද්ද? 15 වෙනි එක. 15 වෙනි එක. මොකද මේ 15 වෙනිට තියෙන ළමයි? පැතුම්ගේ ආන්සර් එක හරි. මෙන්න මේක දිහා බලන්න. C දිත්ත බන්ධනයක් හෝ NH2 තියෙන. නිමාෂා හරි මේ මොනවාද? මේ amide. C දිත්ත බන්ධනයක් හෝ NH2 දිහා බලලා කියන්නේ මේක amide. මෙතන තියෙන්නේ ඒක අපහැදිලි නම් ලියා ගන්න ඔයාලා පොතේත් ලියා ගන්න එක C4යි H10යි C4යි H10යි මේ අණුක සූත්‍රය පිළිපදින්නේ කවුද? අණුක සූත්‍රය දිහා බලලා කියන්න ඕනේ. C4යි H10යි කවුද පිළිපදින්නේ? very good. ඖෂධීය ආංශ එක හරි. මේක පිළිපදිනවා දෙන්නෙක් ඇත්තටම. මොකද CN එතන තියෙන අණුක සූත්‍රය CN H2n දාන දෙක පිළිපදින ඒවා දෙකක් ඉන්නවා. එකක් තමයි ඊතර අනිත් එක ඇල්කොහොල්. ඊතර සාමාන්‍යද ඇල්කොහොල්. ඊතර සහ ඇල්කොහොල්. ඒක අඳුර ගන්න බෑ ඊතරයක්ද ඇල්කොහොලක්ද කියලා. ඊතරයක් හෝ ඇල්කොහොලයක් කියලා. 4යි 4 2 8යි 2යි 10යි ඔව්. හරි මේක අඳුර ගන්න බලන්න. එතන තියෙන්නේ ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. මේ ටික තේරෙන්නේ නැති ළමෙක් ඉන්නවා අර ක්‍රියාකාරී කාණ්ඩ ටික දිහා හොඳට බලන්න ඕනේ. ක්‍රියාකාරී කාණ්ඩ කියලා අපි එකක් කතා කරේ. ඒ ටික දිහා හොඳට බලන්න. කවුද මෙයා? සංදීප හරි, ඖෂධි හරි. කවුද මෙයා? ඇල්ඩිහයිඩ් නෙවෙයි.
මෙතන තියෙන C ත්‍රිත්ව බන්ධනයක් CH කියලා තියෙනවා. නිමාෂා හරි. මේ කවුද ළම? නිම්සරා නිමාසා sorry. නිම්සරා හරි. නිමාෂා හරි. මලිනි හරි. මේ මොනවද? මම කියන්න ආන්සර් එක මේ කවුද? ඇල්කයින්. ට්‍රිපල් බොන්ඩ් එක දිහා බලලා කියන්නේ මේ මොනවද? ඇල්කයින්. හරි. ඔන්න ඔයාලට chance එක තියෙනවා මෙන්න මෙයාගේ නම කියන්න. කවුද මෙයා? එතුම් හරි. අගට එන වචනේ බලන්න. අගට ඕනේ කියලා කියන්නේ. කවුද? ඔයාලා දන්න ක්‍රියාකාරී කාණ්ඩවල අගට ඕනේ කියලා කියවෙන්නේ කවුද? ඇල්කොහොල් sorry. ඇල්කේන, ඇල්කීන, ඇල්කේන කොහොමද? ඕනේ කියලා කියවෙන්නේ මොකේද? ඇල්කේන, ඇල්කීන, ඇල්කයින්, ඇල්කිල් හේලයිඩ් මොනවාද? ඊට පස්සේ ඇල්කොහොල් කිව්වා මං හිතන්නේ. ඇල්ඩිහයිඩ්, කාබෝසිලික් අම්ල, කීටෝන, ඒමයිඩ් මොනවාද? අගට ඕනේ කියලා කියවෙන්නේ මොනවාගේද? කීටෝන. මොනවාගේද? කීටෝන. පොඩ්ඩක් ක්‍රියාකාරී කාණ්ඩ අවුල් කියලා ළමයි කීප දෙනෙක් කියලා දුන්නේ සති. ඔයාලට තියෙන හැඳින්වීම දෙන්න සංයෝග වර්ගය මොකක්ද කියලා කියන්න ඕනේ. 19යි 20යි. try කරන්න බලන්න. 19යි 21යි 22යි try කරන්න බලන්න දැනට. very good. මයිඩ කියලා කියනවා. ඇමීන කියලා කියනවා. C5H10 කවුද? නිමාෂා වැරදිලා C5යි H10 තියෙන්නේ එතන. සංදීප වැරදි. මෙතන තියෙන්නේ C5යි H10. මේ ටික බලලා ඔයාලට ලේසියව හරි කියන්න. 19 20 21 22 අංක වලින් ඔයාලට පුළුවන් එකක් කියන්න. මෙතන CN H2NO අණුක සූත්‍රයේ පිළිපදින කවුද දන්නවද? දෙන්නෙක් ඉන්නවා. ඇල්ඩිහයිඩ් වෙන්න පුළුවන්. ඇල්ඩිහයිඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කීටෝන වෙන්න පුළුවන්. නිම්සරා හරි. නිමාෂා හරි. 21 22 වැරදි පැතුම්. 22 හරි. 20 හරි නෑ. සංදීප හරි. ඒතර මෙතන මේක එතකොට ඇල්ඩිහයිඩයක් හෝ කීටෝනක් කියලා යන CnH2යි NO පිළිපදින කවුද? ඇල්ඩිහයිඩ් හෝ කීටෝන. නිමාෂා හරි. මෙතන ආන්සර් 7 22 වැරදි අම්ල හේලයිඩ් නම් හැලජනයක් තියෙනවා. ඖෂධි 17 වෙනි කාණ්ඩයක් කෙනෙක් ඉන්නවා. මේක නෑ 17 වෙනි කාණ්ඩයක් කෙනෙක්. හරි. සංදීප හරි. බලන්න 22 කියනවා. කවුරු හරි වීඩියෝ එක පස්සේ බලනවා නම් පෝස් කරලා මේකේ සංයෝගයේ වර්ගය හොයලා පස්සේ වීඩියෝ එක ප්ලේ කරන්න. බලත් අපෝන්න බලන්න මේක. ඖෂධය හරි මේකේ නයිට්‍රෝද කියලා අහන්න 21. ඔව් 21 අපි කියමු 21 ගැන ඉස්සලා කියදෙමුද? 21 තියෙන NO2 කාණ්ඩයක් හිටත් නයිට්‍රෝ සංයෝගයක් කියනවා. නයිට්‍රෝ සංයෝග. NO2 කාණ්ඩයක් හිටත් අපි කියනවා නයිට්‍රෝ සංයෝග. නයිට්‍රෝ සංයෝග. ක්‍රියාකාරී කාණ්ඩ නැත්තම් ලිස්ට් එකක් හදාගන්න පොඩි කොලයක ඔයාලා
FO එකක ක්‍රියාකාරී කාණ්ඩ ටික පිළිවෙලට දා ගන්න ඕනේ. අපි කියපු ටික බේසික් එක ඊට පස්සේ බලන්න එකෙන් හොයාගන්න පුළුවන්. මෙතන නම් හොඳයි නිමාෂා. මෙතන දෙපැත්තෙම ඉන්න මොන කාණ්ඩද? ඇල්කිල් කාණ්ඩ දෙකක් ඉන්නේ. නිසා අපි කියන මේකට මොකක් කියලාද? කී ටෝනයක් කියලා. මේක මොකද කී ටෝනයක්. මෙතන විශේෂ ලක්ෂණයක් තියෙන අපි ගිය සතියේ කතා කරේ නෑ. ලබන සතියේ මේක තියෙනවා. මෙතන ඔව් මෙතන තියෙන ඒමයිඩ් එක ලක්ෂණ තියෙනවා. මෙතන තියෙන්නේ ඒමයිඩ් එක ලක්ෂණ තියෙන අපි ලබන සතියේ වර්ගීකරණය කරමු අයත් එක්කම මෙතන තව H එකක් දාගන්න. නැත්නම් CONH කාණ්ඩ තියෙන එකම එක ක්‍රියාකාරී කාණ්ඩ වර්ගය තමයි CONH. ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන මොනවාගේද? ඒමයිඩ් වල. මේක තවදුරටත් ඉස්සරහට කතා කරනවා next week එක මට දෙන්න. ඒමයිඩ්. CONH ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන මොනවාගේද? ඒමයිඩ් වල කියලා අපි දැනට කියමු. අපි යන් ඊළඟට හැමෝම කරන්න මේ සයිස් එක සංයෝග කීපයක් විතර අඳුර ගන්න. හරි. ඔන්න අන්තිම ටික අද දවසේ කරන අන්තිම ටික try එකක් දෙන්න බලන්න මේක අඳුර ගන්න. 23යි 24යි 25යි 26යි. පුළුවන් ඒවා කියන්න බලන්න ඔයාලා. මෙතන තියෙන C4යි H8යි ඕක. මේක පේන්නේ නැත්තම් C4යි H8යි ඕක. පුළුවන් ඒවා කියන්න. විසිතුන විසිදෙක විසිතුන හරි මාෂ විසිතුන හරි සංදීප විසිතුන හරි මාෂ විසිතුන වැරදි. ඔව් හරිනේ. එතුම් හරි ඖෂධි හරි නිම්සරා විසිතුන හරි තරුෂි විසිතුන හරි 24 මම මාංශ එකක් කියවන්න try කරන්න. මෙතන තියෙන්නේ COH කාණ්ඩයක්. හෙවත් අපි කියන මෙන්න මේ ෆෝමයිල් කාණ්ඩ. මේක නම් මොකද්ද? ෆෝමයිල් කාණ්ඩයක් තිබ්බත් ඒ මොනවද? ඇල්ඩිහයිඩ්. අර ඔක්කොම කාබන් නම් බලන් තිබ්බට වැඩක් නැහැ. අපි ක්‍රියාකාරී කාණ්ඩය දිහා බලලා තමයි නම දෙන්නේ. ඊළඟ එක බලන්න. මෙතන තියෙන්නේ CNH 2NO2. CNH 2NO2 පිළිපදින්නේ කවුද? කාබෝසිලික් අම්ලයි එස්ටරයි. කාබෝසිලික් අම්ලයි එස්ටරයි. 25 වෙනි එක මොකක්ද? 25 24 කාබෝසිලික් අම්ල එස්ටර් 25 මේක ළමයි මෙහෙම දිගාරෙන්න ඕන. තුන්ගේ උත්තරේ පිළිගන්න වෙනවා මම හිතන්නේ. ඒක නම් R කාණ්ඩය. පොඩි වෙනසක් තියෙනවා මෙතන එස්ටරේ නෑ කාබෝසිලික් අම්ලයක් නෙවෙයි පුතේ. කාබෝසිලික් අම්ලයක් නම් එන්න ඕන මෙහෙම එන්න. R COOH ආවොත් කාබෝසිලික් අම්ලයක්. RCOOH ආවොත් කාබෝසිලික් අම්ලයක්. මෙතන එහෙම නෙවෙයි තියෙන්නේ. ඕන මේක පැටලෙනවා එතන ලියා ගන්න. මෙතන තියෙන්නේ O ඒ කියන්නේ H එක වෙනකොට R කාණ්ඩයක් ආවොත් C ද්විත්ව බන්ධනයක් ඕවල H එක වෙනකොට R කාණ්ඩයක් ආවොත් ඒක අපි කියන්නේ එස්ටරයක් කියලා කියන්නේ. මේ දෙකේ පොඩි වෙනසක් තියෙන C ද්විත්ව බන්ධනයක් OH ආවොත් ඒක කාබෝසිලික් අම්ල OR ආවොත් එස්ටර. මේක මොකක්ද? අන්තිම සංයෝගය. ඇමයිඩයක් නෙවෙයි. ඇමයිඩයක් නම් මෙහෙම එන්නේ. C ද්විත්ව බන්ධනයක් O වලට NH2 කෙලින්ම සෙට් වෙන්න ඕන. සංදීප හරි උත්තරේ.
මේ මොනවාද? අපි කියනවා NH කාණ්ඩ තිබ්බොත් කෙලින්ම ඒවට අපි කියන ඇමීන කියලා. මේවා අපි තව ඉස්සරහට කතා කරන ඇමීන. ඔයාලට තව ස්ටක් වේ ඉස්සරහට කරගෙන යනකොට ක්‍රියාකාරී කාණ්ඩ අඳුර ගන්නකොට ඒක ඇමීනයක්. NH කාණ්ඩ තියෙන සාමාන්‍යයෙන් ඇමීන. C ද්විත්ව බන්ධනයක් O එක NH තිබ්බොත් ඒ මොනවාද? amide. amide. හරි. මේක ඇති නාමකරණ ටිකක් ඔයාලා ඒ ටික කරන්න. අපි නාමකරණයට යන්නේ ඔයාලට මේ සංයෝග ටික හොඳට පුළුවන් වුණාට පස්සේ. එතන තියෙනවා 30යි 40යි 38යි 50 සංයෝග 62ක් තියෙනවා. මේ සංයෝග ටික අඳුර ගන්න උත්සාහ කරන අපි හම්බෙමු සිකුරාදට වායු වලින් හම්බෙමු මොනවද අපි දැන්ට කරලා තියෙන්නේ කාබෝසිලික් සොරි මෙතන ක්‍රියාකාරී කාණ්ඩය අඳුරගත්ත වායු වල අපි බොයිල් චාල්ස් නියම දෙක කතා කරලා ඉවරයි. සංයුක්ත වායු අවගාඩ්‍රෝ සමීකරණ ටික තියෙන්නේ. සංයුක්ත වායු සහ අවගාඩ්‍රෝ සමීකරණ ටික ආශ්‍රයෙන් ගණන් හදන්න තියෙන්නේ. හරි. අපි නම් සිකුරාදා 3ට හම්බෙමු. have a nice day ළමයි. මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට? have a nice day, do hard work. තමයි ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවද?